අපි අද දවසේ දෙවියන් වහන්සේට බාර කරමින් निराहाර යාඥාවට ඇතුල් වෙමු. හැම කෙනෙක්ම තමන්ගේ සිත් සූදානම් කර ගනිමින් දෙවියන් වහන්සේගේ පාමුල අද උන්වහන්සේගේ වචනය අසන පිණිසත් උන්වහන්සේගේ මඟ පෙන්වීම ලබා ගන්නා පිණිසත් උන්වහන්සේට යටහත්ව උන්වහන්සේගේ පාද පාමුලට පැමිණෙන්න. ඔබට ප්‍රශංසා වේවා අපගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ දිව්‍ය හස්තයට බාර වෙමින් ඔබ වෙතට දැන් අපි පැමිණෙනවා පියාණන් වහන්සේ. අපි මේ දවස මුලින්ම උන්වහන්සේට කැප කරලා ආරම්භක යාඥාව කරමු. Hallelujah, 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 hallelujah. Permista deviyan wahansa Yesu Kristus wahansage namen විශුද්ධ උදාසන නවත වාරයක ඔබ වහන්සේගේ පාද පාමුලට මේ දවස් අපි පැමිණෙනවා ස්වාමින් වහන්සේ. ස්වාමිනී අපි බොහෝ ප්‍රදේශවල බොහෝ රටවල් වල ස්වාමින් වහන්සේ සිට මේ අන්තර්ජාලය මගින් ඔබ වහන්සේගේ නමස්කාරමයට සහභාගී වෙන ස්වාමින් වහන්සේ අපගේ ජීවිතේ පසුගිය කාලවල පසුගිය දවස්වල යම්කිසි වරදක් පාපයක් ඔබ වහන්සේ අකමැති ක්‍රියාවක් සිදු වුණා නම් අපි ඔබ වහන්සේ ඉදිරියේ යටහත් කරගමින් පසුතැවිලි සමාව ඉල්ලාගෙන ස්වාමින් වහන්සේ අපගේ ජීවිතේ පවිත්‍ර කරගන්න අපෙන්ස ඔබ වහන්සේගේ කරුණාවද ඔබ වහන්සේගේ ප්‍රේමයද අපි ඉල්ලමි යාඥා කරන ස්වාමීනි මේ මොහොතේදී අපි ඔබ වහන්සේගේ දෑතට බාර වෙන ශුද්ධ දෙවියන් වහන්සේ අපගේ ජීවිත ඔබ වහන්සේගේ ලේ වලින් පවිත්‍ර කරමින් ඔබ වහන්සේගේ ලේ වලින් ආරක්ෂා කරගත මන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඉදිරියේ පිණී සිටින පිණිස ඔබ වහන්සේ අපගේ ජීවිත පවිත්‍ර කර ශුද්ධකම ඇති කර දුන මනෝ ස්වාමීනි අපි ඔබ වහන්සේගේ දෑතට බාර වෙන යේසුස් වහන්සේගේ නාමයෙන් දවසේ ස්වාමීන් වහන්සේ මේ නමස්කාර මේ බාර කරන මේ ගීතිකාවල් බාර කරන මේ නමස්කාරයේ මේ හේදි ස්වාමීන් වහන්සේ ගීතිකාවල් තුලින් ඔබ වහන්සේගේ නාමයේ ගෞරවයට මහිමයට පත් කරන අවස්ථාවේදී ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වහන්සේගේ ආත්මෙන් එක්කෙනෙක් ස්පර්ශ කරමින් ඔබ වහන්සේ ක්‍රියා කරන ස්වාමීන් වහන්සේ උන් පවිත්‍ර කළමන උන්ට බලය දුනමන උන් ස්පර්ශ කළමන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ත්‍යාතර සිල් දනාමල බාර කරන ඒ ගායනාවද බායන කරන නමස්කාර කරන උදා දේවාලයට බාර කරන ශුද්ධාත්මයන් වහන්සේගේ උපකාර ඇතුව ක්‍රියා කරන කාර කළමනව අද දවසේ ඔබ වහන්සේගේ වචනේ කතා කරන දේවදාසය ස්පර්ශ කරමින් ඔබ වහන්සේ ක්‍රියා කළමන ස්වාමීනි මේ ස්වාමීන් වහන්සේ පටන් ගන්න මේ සිට අවසාන වෙනට මේ දවස පුරාම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ කරුණාව එකිනෙකා කරේ තබා ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද කරමන පිටතින් බාහිරින් එන සියලුම අශුද්ධ බලපෑම් බාහිර බලපෑම් සතුරු බලපෑම් සියල්ලක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් බිඳ දමින් ඔබ වහන්සේගේ කරුණාව මේ එකිනෙකා කරේ තබන මන ස්වාමීනි අන්තර්ජාල මගින් සම්බන්ධ වෙන සියලු දෙනා කිසිම බාධාවකින් තොරව ස්වාමීන් වහන්සේ ඒ රැකියාවලද ඒ අවස්ථාවල ගමන් කරන්න ඉන්න මහා ගමන් කරන අයද මේ සම්බන්ධ වෙනවා නම් මේ නමස්කාරය සම්බන්ධ වෙනවා නම් ස්වාමීන් වහන්සේ ඒකට ඔබ වහන්සේගේ කරුණාවද ලබා දුන්න මන ඔබ වහන්සේ මේ සියලු කාරණාවක්ම බාර කරන අපද බාර වෙනවා ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය තුලින් ඉල්ලා සිටිනවා. Amin, amin, Amen. Amen. amin, amin. අපි নমස්කාරයෙන් යුක්ත වූ දෙවියන් වහන්සේගේ පාමුලට ගමන් කරමු. ස්වාමින් වහන්සේ අද අපට අතගසා උන්වහන්සේගේ මඟ පෙන්වීම ලබා දෙන පිණිස දෙවියන් වහන්සේගේ පාද පාමුලට ලං වෙමු. ඔබට নমස්කාර වේවා. අද දවසේ निराहाරයෙන් සහ යාඥාවෙන් ඔබගේ පාමුල ශක්තිය උපදවා ගන්නටත් අපේ දුර්වල වීම පස්සක දමා ඔබ වහන්සේ අපට පෙන්වා දෙන මාර්ගයේ ස්ථීර ලෙස ගමන් කරන්නටත් අප තුල තිබෙන වැරදි තේරුම් අරගෙන අවංක පසුතැවිල්ලකට ඇතුල් වෙන පිණිසත් ඔබ වහන්සේ අපිට අද උදව් කරන්න කියලා ඉල්ලා සිටිනවා ශුද්ධාත්මයන්න් වහන්සේ. අපේ සිත් දෙවියන් වහන්සේ වෙතට යොමු කරගෙන උන්වහන්සේට යාඥාවේ නිරත වෙමු. අනිකුත් සියලු සිතුවිලි මනසේ නිවත් කරගෙන යාඥාවේ නිරත වෙන්න. ඔබට තිබෙන සියලු බාධක, සියලු වේදනාවන්, ප්‍රශ්න, අමාරුකම්, ඔබ වැටිලා තිබෙන තැන්, දුර්වල වීම, පාපයන් මේ හැම දෙයක්ම ජේසුස් වහන්සේට කියමින් උන්වහන්සේගේ පාමුල යටහත් වන්න. තම පාපය නොසඟවා තම වැරද්ද නිවැරදි කර ගැනීමට ජේසුස් වහන්සේගේ පාමුලට පැමිණ යටහත් වන්නා උන්වහන්සේ විසින් පවිත්‍ර කොට නිවැරදි කරනු ලබනවා. ඒ නිසා උන්වහන්සේගේ පාමුලට පැමිණෙන්න.
උන්වහන්සේට ඔබගේ සෑම දෙයක්ම කතා කරලා කියන්න. පවිත්‍ර වීම පිණිස ජේසුස් වහන්සේට කතා කරන්න. ඔබට ප්‍රශංසා වේවා මහෝත්තම දෙවියන් වහන්සේ. සියලු මහිමයත් ගෞරවයත් ඔබට ලබා දෙමින් ඔබගේ පාද පාමුලට එනවා පියාණන්. අපව ශක්තිමත් කරලා ඔබගේ පටු මාර්ගයේ රැගෙන යන්න. ඔබ වහන්සේගේ සැලැස්ම තුල අපව රැගෙන යන්න. වැරදි මාර්ගවලින් අපව මුදවා ඔබගේ මාර්ගයේ අපව රැගෙන යන්න ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. ඔබට ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා අපගේ දෙවි පියාණන් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. ජේසුනී ඔබ ඉස්සර වෙලා කුරුසයක් ගෙන ගමන් කළා. පසුපසින් එන මා දෙස බලා සිනාසීමා සවිමත් කළා. ජේසුනී ඔබ ඉස්සර වෙලා කුරුසයක් ගෙන ගමන් පසුපසින් එන මා දෙස බලා නාසීමා සවිමත් කළා. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට මහිමයත් ගෞරවයත් ලබා දෙමින් ඔබගේ පාමුලට පැමිණෙනවා පියාණනි. හලෙලූයා හලෙලූයා. ඔබට නමස්කාර වේවා සර්ව බලධාරී දෙවි පියාණන් වහන්සේ. නමස්කාර වේවා නමස්කාර වේවා. සියලු ගෞරවයත් මහිමයත් ඔබට පමණක් ලබා දෙනවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. ස්වාමීන් වහන්සේ ඔබට ප්‍රශංසා වේවා. සියලු ස්තුති ප්‍රශංසාව ඔබට ලබා දෙමින් ඔබගේ පාද පාමුලට දැන් අපි පැමිණෙනවා ස්වාමීන් වහන්සේ. අපිව ශක්තිමත් කළ මැනව අපේ දුබලතැන් පහකොට ඔබගේ ආත්මයෙන් සවිමත් කරන්න ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ විසින් පෙන්වා දෙන ලද ඔබ වහන්සේ විසින් උගන්වන ලද ඔබ වහන්සේ ගමන් කළ මාර්ගයේ අපටත් ගමන් කරන පිණිස අපේ වැරදි තැන් හදන්න, අපේ වැරදි අදහස් අපගේ නිවත් කරන්න, අපේ වැරදි සිතුවිලි අපෙන් පහ කර ඔබගේ සැලැස්ම අනුව ගමන් කරන්නට අපිට උදව් කරන්න පියාණන් වහන්සේ. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. නමස්කාර වේවා ලිහ තහල හතෙලි හිබේලේ හාතෙලි හිබකේ හාතෙලි හිමිනෙලි. ඔබ වහන්සේ මෙන් ඔබ වහන්සේගේ මාර්ගයේ ගමන් කරන්නට අපිට උදව් කරන්න පියාණන් වහන්සේ. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා. ඔබ වහන්සේ ගියපු මාර්ගයේ ගමන් කරන්න අපිට උදව් කරන්න ස්වාමීන් වහන්සේ. අපි අපේ සිත් ඔබ වෙතට යටත් කර ගන්නවා. සෑම කෙනෙක්ම ජේසුස් වහන්සේ වෙතට තම ජීවිත යොමු කරගන්න. ඔබ පැමිණ සිටින්නේ ජේසුස් වහන්සේගේ මාර්ගය අනුගමනය කිරීමටයි. වෙන කිසිවෙකුගේ මාර්ගයක් නොව ජේසුස් වහන්සේ මෙන් උන්වහන්සේගේ මාර්ගයේ යන පිණිස උන්වහන්සේ ඔබව කැඳවලා තිබෙනවා. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. වේදනා තුල සිර වෙන්න එපා. කඳුලින් අන්දව ලත් වෙන්න එපා. වේදනා තුල සිර වෙන්න එපා. කඳුලින් අන්දව ලත් වෙන්න එපා. සුසුමන් මැඩ හද සිනහා පපා සැනසෙන්න සනසන්න සැනසෙන්න සනසන්න. ජේසුනී ඔබ ඉස්සර වෙලා පුරුෂයක් ගෙන ගමන් කළා. පසුපසින් එන මා දෙස බලා සිනාසීමා සවිමත් කළා. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා. ඔබට නමස්කාර වේවා. ඔබට නමස්කාර වේවා.
ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබගේ දෑතට අපි බාර වෙනවා. ඔබට නමස්කාර වේවා. ඔබගේ හස්තයට බාර වෙනවා පියාණනි. හැම කෙනෙක්ම යාඥාවේදී සිටින්. දැන් පිටතට අවධානය නොදී අකණ්ඩ යාඥාවේ යෙදෙන්න සෑම කෙනෙක්ම ඔබට ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. සෑම කෙනෙක්ම යාඥාවේදී සිටින්න. පිටතට අවධානය දෙන්නේ නැතුව අකණ්ඩ යාඥාවේදී සිටින්න. දෙවියන් වහන්සේත් එක්ක යාඥා කරමින් උන්වහන්සේට සම්බන්ධ වී සිටින්න. හලෙලූයා. හබා ලිකා ලෙහා තෙල හෙබේ ලෙහා තල හබ ලත ලහ කහ තෙලෙහි. ඉලි හක තල හබහ තෙහෙ බෙලෙ හෙමෙනි කෙලෙහි තෙලෙ හබා ලීහා තල හමනක ලහ තෙලෙහි. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා සර්ව බලධාරී දෙවියන් වහන්සේ. මුළු මහිමයත් ගෞරවයත් ඔබට දෙමින් ඔබගේ පාද පාමුලට පැමිණෙනවා ස්වාමීන් වහන්සේ. හබ කහ තෙහෙලි හිමිනිලේ හේ තෙලි හබලාහා තල හමනක ලහ තෙලෙහි. අද දවසේ निराහාරයෙන් යාඥාවෙන් ඔබගේ මාර්ග අනුගමනය කරන්නට අපිට උදව් කරන්න ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා. නමස්කාර වේවා. ඔබගේ ශුද්ධ මාර්ග අනුගමනය කරන්නට අපිට උදව් කරන්න. ඔබ පෙන්වා දුන්න ශුද්ධ මාර්ගයේ ගමන් කිරීමට අපිට උදව් කරන්න පියාණන් වහන්සේ. ඔබට නමස්කාර වේවා. නමස්කාර වේවා ස්වාමිනී. නමස්කාර වේවා. නමස්කාර වේවා. නමස්කාර වේවා. හබාලේ හාතෙලි හිමිකෙහි තෙලි හිමිනෙලෙහි. සියලු දෙනා නමස්කාරයෙන් ජේසුස් වහන්සේ වෙතට සිත් යොමු කරන්න. ඔබ වසර ගණනක් ඉගෙනගත් වචනේ වෙතට සිත් යොමු කරන්න. ජේසුස් වහන්සේගේ ජීවිත රටාව වෙතට අවධානය යොමු කරන්න. උන්වහන්සේ කොහොම කෙනෙක්ද? උන්වහන්සේ ගමන් කළ මාර්ගය කුමක්ද? උන්වහන්සේ මොකක්ද අපිට කිව්වේ? අපිට කරන්න කියලා කිව්වේ මොකක්ද? නමුත් අපි බොහෝ කාලයක් කරමින් ඉඳලා තියෙන්නේ මොනවද? හොඳින් උන්වහන්සේගේ මාර්ග මෙනෙහි කරන්න. අන්ධකාරයේ අතපත ගාමින් යන අනුවණයන් මෙන් නොහැසිර ස්වාමින් වහන්සේගේ මාර්ගය කල්පනා කරන්න. මාගේ සෙනග කල්පනා කරන්නේ නැත. එබැවින් මාගේ සෙනග දිනෙන් දින විනාශයට හැරෙන්නේ යයි ස්වාමින් වහන්සේ කියනවා. එබැවින් මෙනෙහි කරන්න. උන්වහන්සේගේ වචනය කල්පනා කරන්න. මොනවද උන්වහන්සේ ඉගැන්වුවේ? ජේසුස් වහන්සේ මොනවද අපිට කරන්න කිව්වේ? උන්වහන්සේ මොන වගේ චරිතයක්ද? උන්වහන්සේ ගමන් කළ මාර්ගය මොන වගේද? උන්වහන්සේ අපේ ආදර්ශය. උන්වහන්සේ තමයි මාර්ගය, සත්‍යය, ජීවනය. උන්වහන්සේ අනුව පැමිණෙන්නා මල නමුත් ජීවත් වෙනවා. උන්වහන්සේ තුල පමණයි ජීවනයේ තිබෙන්නේ. උන්වහන්සේ ගමන් කළ මාර්ගයේ ගමන් නොකර කිසිවෙක්ට දෙවි පියාණන් වහන්සේ වෙතට යන්න බෑ. එබැවින් ජේසුස් වහන්සේ කවුදයි හඳුනගන්න. නුඹලා ස්වාමීන් වහන්සේට යාඥා කරන නමුත් ජේසුස් වහන්සේව හඳුනා නොගන්නේ නම් නුඹලාට ගැලවීමක් කොහෙද? ජේසුස් යන නාමය නුඹලා භාවිතා කරන නමුත් උන්වහන්සේගේ ජීවිත රටාව නුඹලා තුල නැත්නම් නුඹලා ගැලවෙන්නේ කෙසේද? එබැවින් කපටි වංචාකාර මිනිසයන් ස්වාමින් වහන්සේ විසින් පෙරලා වෙන් කරනු ලබනවා. තම කැමැත්ත අනුව ගමන් කරන්න සිද්ධියමු කරගෙන ජේසුස් වහන්සේගේ නාමයෙන් නිකරුණේ ව්‍යවහාර කරන කිසිවෙක් උන්වහන්සේ නිවැරදිකාරයෙක් කොට ගණන් ගන්නේ නැහැ. ඉබාලී හා තෙල හිමිනෙලෙහි. නොබලා ජේසුස්ව අදහනවා නම් උන්වහන්සේගේ ක්‍රියා කරපල්ලා. උන්වහන්සේගේ මාර්ග අනුව හැසිරියල්ලා. උන්වහන්සේ උගන්වපු දෙන්නේ නොබලා ක්‍රියාවෙන් කරලා පෙන්වා පල්ලායයි ආත්මයන් වහන්සේ කියනවා. නොබලා කී දෙනෙක් එලෙස උන්වහන්සේගේ වචනය අනුව ක්‍රියා කරනවද? ඉබහලී හා කහ තෙල හිමිනෙලෙහි කෙහෙ තෙලෙහි. වචනය පිළිපදින්නේ නැතුව, කියපු දේ කරන්නේ නැතුව, නුඹලට කැමති ක්‍රමවලට නුඹලගේ අදහස් වලින්, නුඹලගේ සිතුවිලි වලින්, නුඹලගේ හේතු කාරණා වලින් නුඹලට ස්වර්ගයට යන්න පුළුවන්ද? නුඹලා ඉදිරිපත් කරන හේතු වලින් නුඹලට ස්වර්ගය ඇරෙනවද? ජේසුස් වහන්සේව අනුගමනය කිරීමයි මාර්ගය. උන්වහන්සේ කියන දේ කිරීමයි මාර්ගය. ජේසුස් වහන්සේයි මාර්ගය සහ සත්‍ය. එබැවින් හැරෙන්න ස්වාමින් වහන්සේ නුඹලාට ඉගැන්වුවේ කුමක් කරන්නටදයි සිතා බලා උන්වහන්සේ ඉගැන්වූ මාර්ගවලට හැරෙන්න. උන්වහන්සේගේ ජීවිත රටාවට ඇතුල් වෙන්න.
ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනී. හලෙලූයා. හබාලේ කාතා ලහා බහතෙලෙහි බෙලිමිනි කෙලෙහි. ජේසුස් වහන්සේගේ කුරුස පූජාව සිහි කරන පාස්කු සමයට සූදානම් වන මෙම කාලේ නුඹලා ජේසුස් වහන්සේගේ ක්‍රියා හැසිරීම චරිතය හඳුනාගෙන ඒ අනුව හැඩගැහෙන්නට අවශ්‍යයි. එසේ නොමැතිනම් නුඹලාගේ निराහාරව සිටීම, නුඹලාගේ අයද සිටීම යාඥාවන් පළක් වෙනවද? ජේසුස් හැසිරුණු විදිහට ක්‍රියා කරන්න, උන්වහන්සේ පසුපස ගමන් කරන්න, අනෙකුත් මාර්ග මේ කාලේ අතහැර දමන්න, ස්වාමින් වහන්සේ අනුව සිත් යොමු කරගන්න. වේදනා සිත පුරවන්න එපා, මැසිවිලි මුව මත තවරන්න එපා. වේදනා සිත පුරවන්න එපා, මැසිවිලි මුව මත තවරන්න එපා. කොඳුරන සිත මැඩ සිනහා පපා, සැනසෙන්න සනසන්න, සැනසෙන්න සනසන්න. ජේසුනී ඔබ ඉස්සර වෙලා සයක්ගෙන ගමන් කළා. පසුපසින් එන මා දෙස බලා සිනාසීමා සවිමත් කළා. සිනාසීමා සවිමත් කළා. සිනාසීමා සවිමත් කළා. ඔබට නමස්කාර වේවා අපගේ දෙවි පියාණන් වහන්සේ. ඔබගේ පාද පාමුලට දැන් අපි පැමිණෙනවා පියාණනි. ඔබට නමස්කාර වේවා, නමස්කාර වේවා සර්ව බලධාරී දෙවියන් වහන්සේ. ඔබට මුළු මහිමයත් ගෞරවයත් දෙමින් ඔබගේ පාමුලට පැමිණෙනවා ජේසුනි. ඔබගේ පාද පාමුලට පැමිණ ඔබව නමස්කාර කරම, ඔබ වහන්සේව ඔසවනවා, ඔබගේ නාමය ඔසවනවා. අපේ ජීවිතවලින් ඔබගේ නාමය අගෞරවයට පත් වුණා බොහෝ කාලවල. ඔබ වහන්සේගේ නාමයට විරුද්ධව අපි කටයුතු කරලා තිබෙනවා. ඔබට අගෞරව වන බොහෝ දේවල් අපේ ජීවිතවල සිදු වෙලා තිබෙනවා ස්වාමීනි. අපට සමාවි, නැවත ඔබට ගෞරව දෙන්නට අපිට උදව් කරන්න, අපිව සකසන්න, අපේ අනුවන පැරණි ජීවිත රටාවන් වලින් අපව වෙන් කර ඔබගේ ආත්මයෙන් අපව පුරවා ඔබගේ සැලැස්ම තුල අපව රැගෙන යන්න කියලා ඉල්ලා සිටින අපගේ පියාණනි ජේසුනි, අපව ශක්තිමත් කර ඔබගේ සැලැස්ම අනුව රැගෙන ගිය මැනව පියාණනි. මේ නමස්කාරය මැද්දේ ඔබ මේ සියලු දෙනාට අතගැසුව මැනව, ඔවුන්ගේ දුබලතා පෙන්වා දුන මැනව, පසුතැවිලි විය යුතු ස්ථාන පෙන්වා දුන මැනව, වැරදුණු තැන් පහදා දුන මැනව ස්වාමීන් වහන්සේ. අබාලී කාතා තාලාබා කාතේලෙහි මෙනෙහිලේ හේතෙලෙහි ඉබලක තලහට හතිලෙහි මෙනි කෙලි හලහත හෙලි හබලා කාතා ලබාලේ හාතෙලෙහි මෙනෙලෙහි තෙලෙහි ලිහා තලා හබාලේ හාතෙලෙහි උසවන්නේමි මා දැත දැන් නමදින්නටා දේවාදී දෙව් මහදේහි රජීද ජේසුස් වේ. ඔසවන්නේමි මා දැත දැන් නමදින්නටා දේවාදී දෙව් මහදේහි රජීද ජේසුස් වේ. අන්දේවිවරු හෝ වෙන වටිනා දෙයක් නෑ කිසි, ඔබ පමණයි සදා මහත්මේ මිදු ස්වාමී. ඒ නාමෙටයි පුදන්නෙමා මගේ සියල්ල. ඒ නාමෙටයි පුදන්නෙමා මගේ සියල්ල.
අන් දෙවිවරු හෝ වෙනත් වටිනාකමක් නෑ කිසි ඔබ පමණයි සදා මහත්මේ මිදු ස්වාමී අන් දෙවිවරු හෝ වෙනත් අන් දෙවිවරු හෝ වෙනත් වටිනා දෙයක් නෑ කිසි ඔබ පමණයි සදා මහත්මේ මිදු ස්වාමී ඒ නාමෙටයි පුදන්නෙමා මගේ සියල් ඒ නාමෙටයි පුදන්නෙමා මගේ සියල් ඔසවන් වේමි මා දැක දැන් නම දින්නටා දේවාති දෙව් මහදේහි රජීත ජේසුස් වේ මහදේහි රජීත ජේසුස් වේ ඔබට නමස්කාර වේවා සර්ව බලධාරී දෙවියන් වහන්සේ මේ කිනෙක් කෙනාගේ සිත් වලින් හදවත් වලින් නැගෙන නමස්කාරය ප්‍රශංසාව ඔබ වෙතට ඔසවනවා ඔවුන්ගේ අවංක පසුතැවීම ඔබට බාර කරනවා ඔවුන්ට වැරදුණු තැන් හදාගන්න පිණිස ඔවුන් අවංක සිතින් අද පශ්චාත්තාප වන කල ඔබ වහන්සේ කරුණාව දක්වා ඔවුන් වැටී සිටින තැන් වලින් නැවත නැගී සිටින්නට ඔබ වහන්සේ උදව් කළ මැනව ඔවුන් තමන්ට වැරදුණු ස්ථාන තේරුම්ගෙන ඒවා නිවැරදි කර ජේසුස් වහන්සේගේ ජීවන රටාවට හැරෙන්නට සිත් යොමු කරගන්නා කල ඔබ වහන්සේ ඔවුන්ට හැරී එන්නට මාර්ගයක්ද උපකාරයක්ද සාදා දුන මැනව ස්වාමින් වහන්සේ. ඔබට නමස්කාර වේවා. දැන් අපි ඔබ වහන්සේගේ දිව්‍යමය දෑතට බාර වෙනවා පියාණන් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනී. අපි අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය සඳහා මැදහත්ව යාඥා කරමු. සෑම කෙනෙක්ම උන්වහන්සේගෙන් ඉල්ලා සිටින්න අද අපිට කතා කරන්න කියලා. ඒ අතරතුරේ අපි දේව වචනය සඳහා දැන් යාඥා කරමු. හලෙලූයා ස්තුති වේවා ප්‍රශංසා වේවා බලවත් දෙවියන් වහන්සේ මේ උදෑසනත් අද දවසේ ස්වාමින් වහන්සේ අපි ඔබ වහන්සේගේ පාමුල පූජාවක් එක්ක රැඳෙනවා ස්වාමින් වහන්සේ. අනේ ස්වාමීන් වහන්සේ අද දවසේ ඔබ වහන්සේ අපට අනුකම්පා කළා තියෙනවා කරුණාව දක්වලා තියෙනවා ස්වාමී මේ මාර්ගයේ ස්වාමී ඔබ වහන්සේත් එක්ක ගමන් කරන ඔබ වහන්සේව දැනගන්න ඔබ වහන්සේ තුලම ජීවත් වෙන්න අපට ඔබ වහන්සේ දෙන්නව මේ කරුණාවේ දිනපතා යාඥාවල් පිළිඳ මේ නිරාහාරවල් පිළිඳ අපට ලබා දෙන බැවින් ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ අද දවසත් ඔබ වහන්සේට මේ දෙන්නව වචනේ බාර කරනවා ස්වාමීන් වහන්සේ අද දවසේ 16 සූදානම් කර තිබෙනවා ස්වාමිනේ ඔබ වහන්සේ අපගේ හදවත් ඒ ඔබ වහන්සේගේ වචනය තුලින් පෝෂණය ලබාගෙන ස්වාමිනේ ඔබ වහන්සේගේ රාජ්‍යයේ ඒ දොරටු අභයස අපි සිටිනවා ඒ දොරටු වලින් ඇතුල් වෙන්න අද අපේ යම් යම් දුර්වලතාවල් තියෙනවාද අපේ සමහර පාප අප තුළට පැමිණ තිබෙනවාද ස්වාමිනේ ඒ සියලු දේ ඉවත් කරගෙන අද මේ වචනයට බාර වෙලා වචනය තුලින්ම ස්වාමීන් වහන්සේ ශක්තිය ලබා ගන්න ඔබ වහන්සේ අද දවසේ දැන් අපව ගෙනත් තියෙනවා ඔබ වහන්සේට අනේක වාරයක් ඒ ගැන ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ බලවත් දෙවිඳුනි සියලු දෙනා මේ සඳහාදී මේ වෙලාව සූදානම් කරන්න ඔබ වහන්සේගේ ශුද්ධ දයාතර බාර කරන දාසයත් බාර කරන ඔහුගේ මුඛය තුළ ඔබ වහන්සේගේ ආලේපේ බලයේ සහිතව ස්වාමිනේ මේ වචනය අපට ලැබෙන්න සලස්සන්න ඔබගේ ශුද්ධ දයාතර සියල්ල බාර කරන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් ආමෙන් Amen, amen, amen. Amen. Hallelujah. Amen. Amen. ආමෙන් ආමෙන් සුපුරුදු විදිහට ඔබට ඉදිරි සතියේදී පාන්දර 4ට ලංකාවේ වෙලාවෙන් පැවැත්වෙන යාඥාවන් වලට එකතු වෙන්න පුළුවන්. ඒකට තාම එකතු වෙන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් එයාලා WhatsApp වලින් මැසේජ් එකක් දාලා තියන්න. ඒ වගේම සිකුරාදා අපි පවත්වන निराහාර යාඥාවට ඔබට එකතු වෙන්න පුළුවන්. හවස 3න් පසුව YouTube හරහා निराහාර යාඥාවට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම හෙට අපි පවත්වන
සබත් දේව මෙහෙය උදෑසන 7:00ට Google Meet හරහා ඔබට එකතු වෙන්න පුළුවන්. හවස 3න් පසුව YouTube වලින් සම්බන්ධ වෙන අයට ලෝකයේ ඕනම රටක ඉඳගෙන සම්බන්ධ වෙන්න පුළුවන්. දුරකථන ඇමතුම් අරගන්න අය සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා කියන දවස්වල ලංකාවේ වෙලාවෙන් උදේවරුේ දවල් 12ට කලින් කතා කරලා අවසන් කරන්න. හරි අපි අද දෙවියන් වහන්සේගේ පණිවිඩය විතර අපේ සිත් යොමු කරමු. ලෝකයේ පුරා කිතුණුවන් සහ කතෝලිකයන් මේ කාලේ චතාරික සමය සිහි කරමින් පවත්වමින් සිටිනවා. එහෙම නැත්නම් ලෙන්ත කාලය පාස්කු සමයට සූදානම් වීම සඳහා මේ දවස් 40ක විශේෂ සූදානම් වීමේ කාලයක් බොහෝ සභාවන් මේ කාලේ පසු කරමින් සිටිනවා. අද අපි විමසා බලන්න සූදානම් වන්නේ මේ චතාරිකය කියලා කියන්නේ කුමක්ද? ඒකෙන් ඇත්තටම මේ කාලය තුල අපි කෙලෙස පාස්කුවට සූදානම් විය යුතුද කියන කාරණය. ඔබ සිටින බොහෝ සභාවන් වල මේ කාලේ ලෙන්ත කාලය පවත්වනවා වෙන්න පුළුවන්. චතාරිකය ගොඩක් තැන්වල සිහි කරමින් ඒ ගැන විවිධ අදහස් ඉගැන්වීම් රැසක් මේ කාලේ ඔබට අහන්න දකින්න ලැබෙනවා වෙන්න පුළුවන්. ඉතින් අපි මේ කාලයට සූදානම් වීම අවශ්‍යයි. මීළඟට පැමිණෙන පාස්කුව සඳහා අපේ ජීවිත ලෑස්ති කර ගැනීම තමයි මේ කාලෙදි වෙන්නේ. කොහොමද ලෑස්ති කරගන්නේ කියන එක තමයි අපි වටහා ගන්න අවශ්‍ය. දැන් මේ කාලය තුල විවිධ සභා විවිධ ක්‍රියා මාර්ග අනුගමනය කරමින් මිනිස්යන්ව පාස්කුවට සූදානම් වීමේ කටයුතු වල නිරත වෙලා ඉන්නවා. ඒ සූදානම් වීම අත්‍යවශ්‍යයි. සූදානම් වීමකින් තොරව අපිට පාස්කුව පැවැත්වීමේ හැකියාවක් නැහැ. පාස්කුව වෙතට පැමිණෙන්නට පෙර ඒක මොකක්ද කියලා හඳුනගෙන පෙර සූදානමකින් යුක්තව ඒ වෙතට පැමිණෙන අවශ්‍ය නිසා තමයි මේ කාලය සභාවන් විසින් වෙන් කරගෙන සිටින්නේ. මොකද්ද චතාරික කාලයේදී සිදු වෙන්නේ? ප්‍රධාන වශයෙන්ම පාස්කුවට සූදානම් වීම. ජේසුස් වහන්සේගේ කුරුස පූජාව සිහි කරන පාස්කුවට සූදානම් වීම තමයි මේ කාලයේදී අපි කරන්නේ. ඒ සමගම කිතුණුවන්ට පොළවේදී දෙවියන් වහන්සේ විසින් ලබා දීලා තිබෙන ජීවන ගමන ජීවිත රටාව වෙතට නැවත වතාවක් අනුගත කිරීම මේ චතාරික කාලයේදී සිහි කරනවා. ඒක වෙතට මිනිස්යන්ව යොමු කිරීම සිදු කරනවා. ජේසුස් වහන්සේ කුරුස පූජාව තුල තම ජීවිතයෙන් ඒ දේවල් කරලා පෙන්වුවා වගේ අපි සෑම කෙනෙක්ටමත් යන්න තිබෙන ගමන් මාර්ගය මේ කාලයේදී උන්වහන්සේ අපිට නැවත සිහි ගන්වමින් කිතුණුවන් වශයෙන් අපිට දෙවියන් වහන්සේ නියම කරලා තිබෙන ජීවිත රටාව ගමන් මාර්ගය වෙතට නැවත අවතීර්ණ වීම මේ කාලෙදී සිදු වෙනවා. දැන් මේ දේවල් කරන්නේ කොහොමද? කොහොමද පාස්කුවට සූදානම් වෙන්නේ? ඒ වගේම දෙවියන් වහන්සේ දීලා කිතුණුවන්ට දීලා තිබෙන ජීවිත රටාව වෙතට නැවත අනුගත වෙන්නේ කොහොමද? මේ දේවල් හඳුනගෙන ඒ වෙතට අපේ ජීවිත සකස් කර ගැනීම තමයි මේ පාස්කුවට සූදානම් වීමේ මේ විශේෂ කාලයේ අරමුණ. දෙවියන් වහන්සේගේ පුත්‍රයාගේ දුක් විඳීම තුලින් අපිට ලැබී තිබෙන ගැලවීම අපි සිහි කරනවා මේ කාලේ. අපිට කෙතරම් උසස් ගැලවීමක්ද ලැබිලා තිබෙන්නේ. අපිට අපේ ශක්තියෙන් ලබා ගන්නට බැරුව තිබුණු ගැලවීම දැන් ජේසුස් වහන්සේ විසින් තමන්ගේ දුක් ප්‍රාප්තිය මගින් ලබා දීලා තිබෙනවා. උන්වහන්සේ දුක් විඳීම තුලින් අනිකුත් මිනිස්යන්ට ගැලවීම සඳහා සමාව ලබා ගැනීමේ අවස්ථාව දීලා තිබෙනවා. මේ සමාව අපි අර්ථවත් ලෙස අපේ ජීවිතවලට ලබාගෙන තියනවද කියන එක මේ කාලයේදී ඔබ සියලු දෙනාම සිහි කරලා බලන්න ඕන. ජේසුස් වහන්සේ මෙබඳු කාලයක සූදානම් වෙමින් උන්වහන්සේ විසින් ලබා දුන්න සමාව ලබා ගැනීම සඳහා අපිට අවංක පසුතැවීමක් තිබිය යුතුයි. ඔබ හැම කෙනෙක්ටම අවංක පසුතැවීමක් මේ කාලේ නැත්තම් ඔබ ඔබගේ සභාව තුල මේ චතාරික සමය සිහි ගැන්වුවට ඊට අදාළ
වතාවත් චාරිත්‍ර කරමින් දේව මෙහෙයන් වලට සම්බන්ධ වුණත් පළක් නැති වෙනවා. ඔබ හැම කෙනෙක්ටම ඒ සඳහා පසුතැවීමක් අවශ්‍යයි. ඒ විදිහට තමයි පාස්කුව සඳහා සූදානම් වීමේ මුල්ම පියවර අපි තබන්නේ. පසුතැවීම තුලින්. ජේසුස් වහන්සේ දුන්න සමාව අපිට ලබාගත හැකි වෙන්නේ පසුතැවීම තුලින්. උන්වහන්සේ දුන්න ගැලවීම අපිට උරුම වෙන්නේ පසුතැවීම තුලින්. උන්වහන්සේ අපිව ගෙනියන මාර්ගය තුල අපිට ස්ථීරව ගමන් කරන්න හැකි වෙන්නේ පසුතැවීම තුලින්. ගොඩක් අය අහනවා අපි කොහොමද ජේසුස් වහන්සේ දුන්න ගැලවීම අපි අයිති කරගන්නේ, උරුම කරගන්නේ කොහොමද? ජේසුස් වහන්සේ අපිට දෙන ආශිර්වාද උරුම කරගන්නේ කොහොමද? ඒ ඔක්කොම අයිති කරගන්න, උරුම කරගන්න කලින් පසුතැවෙන්න අවශ්‍යයි. පසුතැවීම තුලින් තමයි ජේසුස් වහන්සේ දුන්න සමාව ඔබ තුලට පැමිණෙන්නේ. ඔබට ඔබගේ වැරදි පේන්නේ නැත්නම්, ඔබගේ වැරදි ගැන පසුතැවිලි වෙලා ඒවා නිවැරදි කරගන්නේ නැත්නම්, පසුතැවිලා නිවැරදි වෙන හිතක් ඔබට නැත්නම් මොකද්ද වෙන්නේ? එහෙනම් සමාව ලැබෙන්නේ නැහැ. ඔබට සමාව ලැබෙන්නේ නැත්නම් ඔබට ගැලවීමක් නැහැ. ඔබ කොච්චර ජේසුස් වහන්සේගේ නම කියමින් හිටියත් අවංක පසුතැවිල්ලක් නැති කිසිවෙක් ගලවනු ලබන්නේ නැහැ. කොහොමද ඒක කරන්නේ? ඔබ සමාව ඉල්ලන්නේ නැතුව, ඔබ ඔබගේ වැරද්ද තේරුම් අරගෙන ඒක නිවැරදි කරගන්න අවශ්‍යතාවයක් නැත්නම් කිසි කෙනෙක් බලෙන් ගලවනු ලබන්නේ නැහැ. ඒ නිසා ඔබ සිහි කරලා බලන්න ඕන ඔබේ ජීවිතේ වෙලා තිබෙන වැරදි, දුර්වලතාවයන්, ඔබ කරපු පාපයන්, ඔබගේ අතින් සිදු වුණු ව්‍යවස්ථා කඩවීම සිහි කරලා බැලිය යුතු කාල සමයක් තුල ඔබ මේ සිටින්නේ. අතීතේ වෙච්ච වැරදි සිහි කරන්න ඕන. මොනවද උනේ? ඔබ දෙවියන් වහන්සේ කියපු මාර්ගෙද මේ රැඳිලා ඉන්නේ? දෙවියන් වහන්සේ ඔබගේ හදවතට අඟවලා ඔබට යන්න කියපු මාර්ගෙද මේ ඉන්නේ? උන්වහන්සේ විසින් දුන්න උපදෙස්, ඉගෙනගත්ත දේවල් අනුවද ඔබ දැන් ජීවත් වෙන්නේ කියන එක ගැන සිහි කරලා බලලා, එහෙම නැත්නම්, එහෙම නැතුව ඔබ ගොඩක් වැරදි ඔබේ ජීවිතවල වෙලා තියෙනවා නම්, එහෙමනම් අවංක පසුතැවීමකට පැමිණෙන්නට අවශ්‍යයි. අවංක පසුතැවීමකට ආවේ නැති කිසි කෙනෙක් ගැලවෙන්නේ නැහැ. අවංක පසුතැවීමක් නැති එකේ ප්‍රශ්නේ වෙන්නේ වෙන කාටවත් නෙමෙයි, ඔබට. අනිත් අයට පුළුවන් ඔබ උදෙසා මැදහත් වෙන්න. අනිත් අයට පුළුවන් ඔබ වෙනුවෙන් සේවය කරන්න. අනිත් අයට පුළුවන් ඔබ වෙනුවෙන් යාඥා කරලා ඔබට මාර්ගයක් සෑදෙන පිණිස මැදහත් වෙන්න පුළුවන්. අපිට ඒක කරන්න පුළුවන්. ඔබට කළ යුතු දේ කියලා දෙන්න පුළුවන්. මේ මාර්ගයට එන්න, මේක තමයි මාර්ගය කියලා අපිට පෙන්වලා දෙන්න පුළුවන්. හැබැයි ඔබ වෙනුවෙන් පසුතැවෙන්න අපිට හැකියාවක් නැහැ. පසුතැවීම කියන එක ඔබ තුලින් පැන නැගිය යුතු දෙයක්. ඔබ තුලින් අවංකව පසුතැවීම ආවේ නැත්නම් වෙන කාටවත් ඔබ ගැන පසුතැවෙන්න හැකියාවක් නැහැ. එහෙම පසුතැවුනට දෙවියන් වහන්සේ ඒක පිළිගන්නේ නැහැ. ඒක වැඩක් නැහැනේ. ඔබගේ ජීවිතයේ වැරදි හදාගන්න ඔබට අවශ්‍යතාවයක් නැත්නම්, ඔබේ වැරදි ගැන පසුතැවිලා ඒව වැරදි බව තේරුම් අරගෙන පසුතැවීමට හිතක් නැත්තම්, එහෙනම් දැන් පහුගිය කාලේ අපි කොපමණ ඔබගේ හැරීම උදෙසා, පසුබට වුණ අයගේ හැරීම උදෙසා අපි යාඥා කළත් ඒක තේරුමක් වෙන්නේ නැහැ. ඒකට හේතුව ඔබ අවංක පසුතැවීමකට එන්නේ නැත්නම්. යමෙක් අන් අය ගැන මැදහත්ව යාඥා කරනකොට දෙවියන් වහන්සේ ඔවුන්ගේ වැරදි හඳුන ගන්න අවස්ථාවක් දෙනවා. වැරදුනේ කොහෙන්ද කියලා තේරුම් ගන්න මඟ පෙන්වීම, ඒ දොරටු ඇරලා දෙනවා. හැබැයි එතනින් එහාට වගකීම තිබෙන්නේ පුද්ගලිකව ඔබට. ඔබ ගැලවෙනවද නැද්ද කියන එක ඔබ තීරණය කරන්න ඕන. පසුතැවිලා වැරදි හදා ගන්නවද? එහෙම නැත්නම් පසුතැවීමක් නැතුව ඔබ යන ක්‍රමයටම යනවද කියන එක ඔබ තීරණය කරන්න අවශ්‍යයි. ලියවිල්ල පුරා අපි දකින දෙවියන් වහන්සේගේ සේවකයන් මොකද්ද කළේ? උන්වහන්සේගේ වචනය යා යුතු මාර්ගය මිනිසයන්ට කියලා දීපු එක කළා. හැබැයි ඒ ජාතීන් වල පාපයේ උදෙසා ඒ කැඳවපු අනිත් අය පසුතැවෙන්න ගියාට ඒක ප්‍රයෝජනයක් වුණේ නැහැ. සමහර අවස්ථාවල දෙවියන් වහන්සේ කිව්වා නුඹ පසුතැවිල වැඩක් නැහැ. නුඹ මේ ජාතිය උදෙසා මැදහත් වෙලා වැඩකුත් නැහැ තව දුරටත්. මේ ජාතිය
අවංක පසුතැවීමකට එන්නේ නැහැ. යෙරමියට එක වතාවක දෙවියන් වහන්සේ කියනවා. නුඹ යාඥා කරාට මම ඒක පිළිගන්නේ නැහැ. මේ මිනිස්සු ඔවුන් අවංක සිතින් පසුතැවෙන්නේ නැහැ. ඒ නිසා නුඹගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න සිදු වෙනවා කියලා යෙරමියට දෙවියන් වහන්සේ කිව්වා. ඉතින් අවංක පසුතැවීම තිබෙන්න ඕන ඔබට. ඔබ වෙනුවෙන් අපි පසුතැවිලා හරියන්නේ නැහැ. ඒ නිසා මේ චතාරික සමයේ පළවෙනිම දේ තමයි ඔබ සියලු දෙනා අවංක පසුතැවීමකට යොමු වීම. එලෙස පසුතැවීමකට යොමු වීමකින් තොරව ඔබ චතාරික සමයක් පසු කිරීම ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. යමෙක් කියයි අපි පසුතැවුණා කියලා. හරි. එහෙමනම් ඔබ පසුතැවුණා නම් ඒ පසුතැවීමට සුදුසු ඵල ඔබ තුල දකින්නට තිබෙන්නට අවශ්‍යයි. මම පසුතැවුණා කියලා නිකන් කියලා හරියන්නේ නැහැ. පසුතැවුණා නම් ඒකට අදාළ ඵල දැන් පේනවද අපිට? කාටද ඒක පේන්න ඕන? ඔයා කියන්න බෑ මේ මම පසුතැවුණා මට දැන් පේනෝ මං පසුතැවිලා කියලා. ඒක හරියන්නේ නැහැ. අනිත් මිනිස්සු දකින්න ඕන ආ පසුතැවුණු බව. කොහොමද? පසුතැවිල්ලට සුදුසු ඵල නුඹලා උපදවා පෙන්වන්න අවශ්‍යයි. පිටත අයවලුන්ගෙන් පවා යහපත් සාක්ෂියක් නුඹලට තියෙන්න ඕන. අනිත් මිනිස්සු කියන්නේ ඔබ තාමත් පරණ පුරුදු ක්‍රමයටම යන කෙනෙක් කියලා නම් ඒ නැති මොකද්ද ඔබේ පසුතැවීම? ඔබේ පවුලේ කට්ටිය මොකද්ද ඔබ ගැන කියන්නේ? වටපිටාවේ මිනිස්සු මොනවද ඔබ ගැන කියන්නේ? ඔබ පසුතැවිලි වුණු බවක් ඔවුන්ට පේනවද? එහෙම නැත්නම් මෙයා තාම අර පරණ ස්වරූපෙම තමයි කියලා කියනවා නම් එතන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ඔබ මොන කතාව කිව්වත් අනිත් මිනිස්සු ඔයාගෙන් දකින්න නැත්නම් පසුතැවීමට සුදුසු ඵල දෙවියන් වහන්සේ ඔබ තුලින් ඒක දකින්නේ නැත්නම් නිකන් අනිත් අයගෙන් තමන් අනිත් අය විසින් තමන්ව ප්‍රතික්ෂේප කරනවා කිය ඉඳලා හරියන්නේ නැහැ. කිතුරුවන්ට පීඩාව තියෙනවා. ඉතින් අනිත් මිනිස්සු කොහොමත් අපිව ලැජ්ජ කරනවා නිඳා කරනවා කිය ඉඳලා හරියන්නේ නැහැ. ඔබේ වැරද්දක් නිසා නම් ඔබ අනිත් අයගෙන් බැනුම් අහන්නේ. ඔබේ කෝපය නිසා, ඔබේ ඊර්ෂ්‍යාව නිසා, ඔබේ වැරදි හැසිරීම් පාපයන් නිසා නම් ඔබ අනිත් කට්ටියගෙන් බැනුම් අහන්නේ ලැජ්ජ වෙන්නේ. එහෙනම් ඒක ඇවිල්ලා ක්‍රිස්තියානි පීඩාවක් නෙමෙයි. ඒක ඔබ තාම පසුතැවිලි වීමට අදාළ ඵල ඔබ තුල නැතිකම නිසා ඔබට එන පීඩාවක්. ඔබට අනිත් මිනිස්සු ලැජ්ජ කරනවා නම් අනිත් මිනිස්සු ඔබට ඒ ඔබ පහත් විදිහට සලකනවා නම් ඔබට නිතරම බාධක නම් සමාජයෙන් අනිත් මිනිස්සුන්ගෙන් එනවා පේන්නේ. එහෙනම් මොකද්ද හේතුව ඒකට? අනිත් මිනිස්සු ඔබගේ වැරද්දක් නිසා නම් ඔබට බනින්නේ ඔබ ප්‍රතික්ෂේප කරන්නේ. එහෙනම් මේ එයාලාගෙන් අපිට පීඩා එනවා කීක ඉඳලා හරියන්නේ නැහැ. පසුතැවීමට සුදුසු ඵල පේනවද කියලා බලන්න. ඔයාම බලන්න ඔයාගේ ජීවිතේ පසුතැවීමට ඵලයක් ඉපදිලාද තියෙන්නේ. යොහාන් බෞතිස්ත මේක ඊශ්‍රායල් ජනතාවට කියනවා. මතෙව් පොතේ 3 වෙනි පරිච්ඡේදය 7 සිට 12 වන පදයේ දක්වා අපි කියවීමට සූදානම් වෙමු. බයිබලයේ කියවන කෙනා ඒක පෙරලගෙන කියවන්න සූදානම් වෙන්න. ඉතින් ජේසුස් වහන්සේ එන්නත් කලින් යොහාන් බෞතිස්ත ඊශ්‍රායල් ජනතාවට පසුතැවිල්ල ගැන ඉගැන්නුවා. පසුතැවිල්ල මොකද්ද? කොහොමද අවංකව සැබෑ සිතින් පසුතැවෙන්නේ? ඇත්තට පසුතැවිලි වුණාම මොකද්ද වෙන්නේ කියන එක ජේසුස් වහන්සේට කලින් ඉඳලම යොහාන් බෞතිස්ත පැහැදිලි කරා. දැන් ඔබ තුල එම පසුතැවීම තියනවාද කියලා බලන්න. පසුතැවීමට සුදුසු ඵල ඉපදිලාද කියලා බලන්න. අපි මේ කොටස දැන් කියවමු. ශුද්ධ මතෙව් 3:7 සිට 12ට. කැමරේක ඕන් කරගන්න. කැමරේක ඕන් කරගෙන මතෙව් 3:7 සිට 12ට නමුත් ඔහු තමාගෙන් බෞතිස්මය ලබන පිණිස පරිසිවරුන්ගෙන්ද සද්විසිවරුන්ගෙන්ද බොහෝ දෙනෙකු එනවා දැක ඔවුන්ට කතා කොට පොළොන් වංශය පැමිණෙන උදහසින් පලායන්ට නුඹලාට අවවාද කළේ කවුද? එබැවින් ආබ්‍රහම් අපගේ පියානෝයයි කියන්ට නොසිතා පසුතැවිල්ලට සුදුසු ඵල උපදවා පල්ලා. මක්නිසාද මේ ගල් වලින් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්න දෙවියන් වහන්සේට පුළුවනයි නුඹලාට කියමි.
තවද දැනටම පොරව ගස් මුලට තබා තිබේ. එබැවින් හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ ගින්නේ දමනු ලැබේ. මම වන හරි එතනින් නතර කරන්න. මොකද එතන කියන්නේ? නුඹලා නිකන් ආබ්‍රහම්ගේ වංශය කී ඉන්නේ නැතුව පසුතැවීමට සුදුසු ඵල උපදවල පෙන්වන්න. ඊශ්‍රායලේ ගොඩක් අය ආවා පසුතැවෙන්න කියද්දි ඇවිල්ලා පසුතැවෙන්න යොමු වුණා. ඔවුන් කිව්වා අපි පසුතැවුණා කියලා. අපි පසුතැවීමට එන්න කැමති, අපි හැරෙන්න කැමති කියලා ඔවුන් කිව්වා. ඒ වගේම ඔවුන් කිව්වා අපි කොහොමත් ආබ්‍රහම්ගේ වංශය, ඒක නිසා අපිව දෙවියන් වහන්සේ අපිව අතහරින්නේ නැහැ කිය එයාලා හිටියා. යොහන්ද බෞතිස්ත උන්ට මොකද්ද කියන්නේ? නුඹලාට එබැවින් ආබ්‍රහම් අපගේ පියානෝයයි කියාගන්ට නොසිතා පසුතැවිල්ලට සුදුසු ඵල උපදවා පල්ලා. මක්නිසාද මේ ගල් වලින් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්නට දෙවියන් වහන්සේට පුළුවනයි නුඹලාට කියමි කියලා යොහන්ද බෞතිස්ත ඒ ඊශ්‍රායල් ජාතිකයන්ට කිව්වා. මොකද්ද ඒ කියන්නේ? නුඹලා ඊශ්‍රායල් වුණා කියලා, නුඹලා ආබ්‍රහම්ගේ වංශය වුණා කියලා ගැලවෙන්නේ නැහැ එහෙම. පසුතැවෙන්න ඕන. පසුතැවීමට සුදුසු ඵල උපදවල නුඹලා පෙන්වන්න ඕන. දැන් ඔබටත් මේක තමයි කියන්නේ. ඔබ ක්‍රිස්තියානි අපි කතෝලික අපි අහවල් සභාවේ අපි අපේ පාරම්පරික කිතුනුව කිව්ව ගමන් ස්වර්ගයට යන්න බෑ. ඒ මලගෙවල් වල තමයි හැම කිතුණු ගෙදරකම ස්වර්ගස්තුනා කියලා ගහලා තියෙන්නේ. එහෙම මලගෙදර ඒක ගැහුවා කියලා ස්වර්ගයට යන්න හම්බෙන්නේ නැහැ. පසුතැවීමට සුදුසු ඵල ඉපදිලා තියෙන්න ඕන. ඕන කිතුණුවෙක් ඕන කතෝලිකයෙක් මැරුණම නම් ගහනවා මෙයා ස්වර්ගස්ත වුණා. දෙවියන් වහන්සේ වෙතට ගියා කියලා තමයි කියන්නේ. හැබැයි බයිබලයේ මොකද්ද කියන්නේ? ඕන කිතුණුවෙක් මැරිච්ච ගමන් ස්වර්ගය යනවද? පසුතැවිලි වුණු අය, අවංක සිතින් යටහත් වුණු අය, දෙවියන් වහන්සේගේ කැමැත්ත කළ අය, පසුතැවීමට සුදුසු ඵල උපදවපු අය පමණයි ස්වර්ගයට යන්නේ. අනිත් අය ක්‍රිස්තියානි වුණා කියලා යන්නේ නැහැ. ඉතින් ඔබ කී ඉඳලා වැඩක් නැහැ. අපි ක්‍රිස්තියානි, අපි තමයි සත්‍යතාවය දන්නේ. ඔයාලා දන්න සත්‍යතාවයෙන් දෙවියන් වහන්සේට වැඩක් නැහැ. ඔයාලා පසුතැවිලි වෙන්නේ නැත්තම්. අපිට අරදීමනාව තියෙනවා, මේ දීමනාව තියෙනවා. අපිට තමයි කැඳවීම දීලා තියෙන්නේ. ඔයාගේ කැඳවීම ගැන කී ඉඳලා හරියන්නේ නැහැ. මට කැඳවීමක් දුන්නා කිව්වට හරියන්නේ නැහැ. මම සේවය කරන කෙනෙක් කිව්වට හරියන්නේත් නැහැ. සේවය කරන කෙනෙක් නම්, ක්‍රිස්තියානි කෙනෙක් නම්, කතෝලික කෙනෙක් නම්, ඔබ දේව දරුවෙක් නම්, ඔබ කැඳවීම ලැබපු කෙනෙක් නම්, එහෙනම් පසුතැවීමට සුදුසු ඵල උපදවන්න. ඒක තමයි මේ කියන්නේ. ඔබ වගේම මේ ඊශ්‍රායල් ජාතිකයොත් කී හිටියේ ඔය පඬිත කතාව තමයි. අපි ආබ්‍රහම්ගේ වංශය නිසා කොහොමත් ආබ්‍රහම්ට කියලා තියෙන්නේ එයාගේ වංශයට බ්ලෙස් කරනවා කියලා. ඒ නිසා අපිට කොහොමත් ගැලවීම එයි. අද ගොඩක් කිතුණු සභාවන් වල අනුවන මිනිස්සු ඔය දේ කියනවනේ. ඔයාලත් ඕක කාලයක් තිස්සේ කීක ඉඳලා ඇති. ඕක අද ඊයාප එකක් නෙමෙයි. අපිට කොහොමද ජේසුස් වහන්සේ තුලින් ගැලවීම තියනවා කී ඉන්නේ. ඕක මේ ඔයාලා ක්‍රිස්තියානියා විතරක් කියපු කතාවක් නෙවෙයි. ඕක ඉස්සර ඊශ්‍රායල් ජාතිය කිව්වා. ආබ්‍රහම්ට කිව්වා නුඹගේ මුළු වංශයට ආශිර්වාද කරන නුඹගේ දරුවන් රජවරු වෙනවා. නුඹගේ ජාතියෙන් රජවරු නික්මෙනවා. නුඹගේ වංශයට මුළු ජාතියට ආශිර්වාද කරනවා කියලා ආබ්‍රහම්ට කිව්වනේ. ඉතින් ඊශ්‍රායලරුත් හිතන් හිටියේ හරි. වැඩේ ඔක්කොම හරි. ආබ්‍රහම්ට දුන්න පොරොන්දුවේ ප්‍රකාරයට අපි මොන පාපය කළත්, අපි මොන කපටි විදිහට ජීවත් වුණත්, අපි මොන විදිහට අපිට ඕන දේ කර කර හිටියත් ආබ්‍රහම්ට දුන්න පොරොන්දුව තියෙනවා. පොරොන්දු අල්ලා යාඥා කරා ඒ කාලෙත් ඒගොල්ලෝ. දැන් අපේ කට්ටියත් කරන්නේ ක්‍රිස්තියානි අය. පොරොන්දු අල්ලගෙන යාඥා කරනවා. හැබැයි පසුතැවීමට සුදුසු ඵල පේනවද? ජේසුස් වහන්සේගේ අරක මේක උරුම කරගන්න අයිති කරගන්නේ කොහොමද? සුවය අයිති කරගන්නේ කොහොමද? ගැලවීම අයිති කරගන්නේ කොහොමද? සඵලත්වය අයිති කරගන්නේ කොහොමද කියලා එක එක කතා කී ඉන්නවා. පසුතැවීමට සුදුසු ඵල තියනවද කියලා බලන්න ඉස්සෙල්ලාම. අයිති කරගන්න කලින්. අයිති කරගන්න ගියපු જાතියක් තමයි දෙවියන් වහන්සේ මුලින් කපලා දැම්මේ. හොඳ ඔලීව ගහ කැපුවා. අයිති කරගෙන හිටපු කට්ටියක්. අපි දෙවියන් වහන්සේගේ වචනේ අයිති කරගන්න ඕන කියලා ඉන්නේ දැන්. අපි දෙවියන් වහන්සේගේ සඵලත්වය අයිති කරගන්න ඕන කියලා යාඥා කරන්නේ ගිරිය කඩාගෙන, බිම වැටිගෙන.
පොරොන්දු අල්ලගෙන අපි කොහොම හරි අයිති කරගන්න ඕන. ඔයාලට වඩා හොඳට අයිති කරගත්ත කට්ටිය හිටියා සහෝදරයා සහෝදරිය කලින්. ඊශ්‍රායල් ජාතිය එක යුගයක ඒව අයිති කරගෙනම හිටියා. හැබැයි දෙවියන් වහන්සේ ගස කපා දැම්මා. ඒව කපලා දැම්මා. නැවත අංකුර හට නොගන්න විදිහට ගහ කපලා දැම්මා. වල්ඔලීව ගහක් ගෙනල්ලා ඒකට බද්ධ කළා. එහෙම දෙවියන් වහන්සේත් එක්ක මේ සෙල්ලම් කරන්න බෑ. ඒ නිසා දෙවියන් වහන්සේ හැරෙන්න අවස්ථාව දෙනවා. නැති වුණු බැටළුව හොයාගෙන යනවා. නැති වුණු එයාට හැරිලා එන්න තව අවස්ථාව දෙනවා. පහුගිය සතිවල ඉගෙන ගත්තා වගේ. හැබැයි දෙවියන් වහන්සේ නුඹලට දෙන අවස්ථා කරුණාව නුඹලා සුළු කරන්නේ නම් නුඹලා විනාශ වෙනවා. නුඹලට ගැලවෙන්න විදියක් නැහැ. දෙවියන් වහන්සේ ඉදිරි යටහත් වී පසුතැවීමට සුදුසු ඵල උපදවන්නාට උන්වහන්සේගේ කරුණාව ලැබෙනවා. හැබැයි උඩඟු සිත් ඇතුව දෙවියන් වහන්සේ දෙන කරුණාව තව සුළු කර තව අවස්ථා ලැබෙයි පස්සේ ගැලවමු කියලා ඉන්න අය විනාශ වෙනවා. නොසිතන පැයක නුඹ විනාශ වෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේගේ කරුණාවත් සැරකමත් යන මේ දෙකම නුඹලා වටහා ගන්න ඕන. වෙන දේව ධර්ම වලින් දෙවියන් වහන්සේට සත පහක වැඩක් නැහැ. ඔයාලා දන්න දේව ධර්ම බයිබලේ ඉගෙනගෙන තියනවාද? පද කටපාඩම්ද? පොරොන්දු කටපාඩම්ද? වාට කටපාඩම් පද වලින් දෙවියන් වහන්සේට සත පහකවත් වැඩක් නැහැ. පසුතැවීමට සුදුසු ඵල උපදවන්න කියලා දෙවියන් වහන්සේ කියන්නේ. ඊශ්‍රායල් ජාතිය ටෝරා එක කටපාඩම් කරා අවුරුදු 12 ඉඳලා. පරිස්සවරු ලියන්නෝ කටපාඩමින් කියයි බයිබලේ. ඔයාලට වඩා හොඳට. මං 7 වතාවක් බයිබලේ කියුවා, 5 සැරයක් කියුවා. ඔයා කී වතාවක් කියුවත් ඊශ්‍රායල් ජාතිය කටපාඩමෙන් ටෝරා එක කියනවා. පොඩි ළමයි අවුරුදු 16 පොඩි එවුන් කටපාඩමින් කියයි පංච පුස්තකය. හැබැයි දෙවියන් වහන්සේ මොකද්ද කිව්වේ? උඹලා මේවා කියව හිටියට වැඩක් නැහැ. උඹලාගේ කටපාඩම් මට වැඩක් නැහැ. පසුතැවීමට සුදුසු ඵල උපදවාපල්ලා. එහෙම නැත්තම් නුඹලා ගැලවෙන්නේ නැහැ. ඔබේ හැකියාවන් දීමනා ඔයා මොනවා කරන්නද? ලබාගත් දීමනාව වලින් ස්වර්ගයට යන්නද? දීමනාව පෙන්නලා යන්නද? සර්ටිෆිකට් එක පෙන්නලා දොරෙන් ඇතුළට යන්නද? ඔයාලා ලබාගත් දේවදර්ම උපාධිය පෙන්නලා යන්නද ස්වර්ගයට? ඒවා කිසිවක් පළක් වෙන්නේ නැහැ. ඒවා මේ පොළවට අදාළව මේ ස්වල්ප කලක් මේ පොළවේ ජීවත් වෙන්න සේවයට අදාළව සමහර දේවල් දීලා තියෙනවා. ස්වර්ගයට යනකොට ඔය මොනවත් බලන්නේ නැහැ. ස්වර්ගයට යනකොට බලන්නේ ඔබ තුල පසුතැවීමට සුදුසු ඵල තියනවාද කියලා. සුද්ධාත්ම ඵල තමයි පසුතැවීම තුලින් ඔබ තුල උපදින්නේ. සුද්ධාත්ම ඵල මොනවද කියලා ගලාති පොතේ තියෙනවා. ගලාති පොත අල්ලගෙන අනුග්‍රහය ගැන කතා කර ඉන්න නෙමෙයි. පසුතැවිලා අන්නේ ගලාති පොතේ තියෙන සුද්ධාත්ම ඵල ටික ගොඩනගා ගන්න ඕන. එහෙම නැත්නම් ඔයාලගේ මේ එක ධර්ම කතන්දර වලින් කිසි කෙනෙක්ට වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මේ චතාරික කාලය පසුතැවීමට සුදුසු ඵල ඉපදවිය යුතු කාලයක්. ඵල ඉපදිලා පේන්න ඕන අනිත් මිනිස්සුන්ට. මම හොඳයි මම කරන දේ දෙවියන් වහන්සේ දන්නවනේ කිව්වට හරියන්නේ නැහැ. එහෙම කොහෙද තියෙන්නේ? පිටත අයවලුන්ගෙන් යහපත් සාක්ෂිය ලබන්න. පිටත අය නුඹලා දැකලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවද? නැත්නම් hina වෙනවද? පිටත අය නුඹලා දැකලා දෙවියන් වහන්සේට ගෞරවය දෙනවද? බය වෙනවද? නැත්නම් දෙවියන් වහන්සේ හැල්ලු කරනවද? මේ බලපාල මේ මුංගේ හැටි මුං කරන දේවල් මුංගේ දෙවියන් වහන්සේත් එහෙනම් මෙහෙම ඇති කියලා නම් හිතන්නේ පිටත මිනිස්සු අන්‍යාගමිකයන්. කෝයේ ඵල කෝ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන ජීවිත රටාව වචනේ ඉගෙන ගත්ත කියලා වැඩක් වෙන්නේ නැහැ. අද ගොඩක් අය වචනේ ඉගෙන ගන්න මේවා රැඳිලා ඉන්නවා. අවුරුදු ගාණක් අවුරුදු 5ක් 6ක් වචනේ උගන්නලා ආපසු හැරිලා බලද්දි තමයි පේන්නේ. වචනේ ඉගෙන ගත්ත එකෙක්වත් ඒක හරියට පවත්වලා නැහැ. අවුරුදු ගණන් අපි වචනේ ඉගෙන ගන්න ෂෝක් දේශනාව කී හිටපු යවුන්. අද මොකද්ද වෙලා තියෙන්නේ? අද Tamanට ඕන පාපයන් වලට වැටිලා තමන්ට ඕන ජීවිත රටාවලට ඇතුල් වෙලා. මෙතන ඉන්න ගොඩක් අයත් එහෙම තමයි. ඔයාලා ගොඩක් වචනේ ඉගෙනගෙන ඇති. අහවල් දේශනේ අර දේශනේ අපි උද්‍යෝගිමත් කරන දේශන අර පාස්ටර්ගේ මේ පාස්ටර්ගේ අන්තිම කාලය ගැන එලිදරව් පොත ගැන දේශනා ගොඩාක් ඉගෙනගෙන ඇති. හැබැයි තාම ඔබ පසුතැවීමට සුදුසු ඵල තියනවද කියලා බලන්න. තාම එක එක්කෙනාට ඊර්ෂ්‍යා කරනවා.
තාම එකිනෙක කෙනාට එක කෝපය හිතේ තියාගෙන ඉන්නවා. තාම එක එක්කෙනාත් එක්ක වෛරය හිතේ තද කරගෙන ඉන්නවා. ඒකයි මේ යොහාන් කතා කරන්නේ ඊශ්‍රායල් ජාතියට එම්බා පොළොන් වංශය. තොපි පොළොංගු. තොපි හිතාස්සේ වෛරය විස තියාගෙන ඉන්න ජාතියක්. නුඹලා නිකන් කයියනම් ගහයි. ආබ්‍රහම්ගේ වංශය කියයි. නුඹලා ආබ්‍රහම්ගේ වංශය උනා කියලා ගැලවීමෙන් නැහැ. පසුතැවීමට සුදුසු ඵලකෝ. දැන් නුඹලාම විමසලා බලන්න ඕන. නුඹලට කැමති කපටි උඩඟු මාර්ගවල නම් යන්න හදන්නේ. නුඹලා විනාශ වෙනවා. නුඹලා වැටෙනවා. අපි අපිට දීපු සේවය අනුව නුඹලට යා යුතු මාර්ගය පෙන්වලා දුන්නා. නමුත් නුඹලා ඒක පිළිගන්නේ නැත්නම් නුඹලා විනාශ වෙනවා. නුඹලා මහ විපත්තියකට වැටෙනවා. නුඹලා තාම දන්නේ නැතුව ඇති දෙවියන් වහන්සේ කවුද කියලා. දෙවියන් වහන්සේගේ හැටි තාම අඳුරන්නේ නැතුව ඇති. නුඹලා හිටපු විපත්ති කාල නැවත සිහි කරලා බලන්න. කවුද මේ විපත්ති තිලු නුඹලට යන්න සැලැස්සුවේ? නුඹලා අතීතයේ හිර වෙලා ගත කරපු ජීවිත. නුඹලා අපවිත්‍ර වෙලා විනාශ වෙලා පාපයට වැටිලා සාතන් විසින් හසුරුවලා නුඹලා විනාශකාරී මාර්ගවල දුක් විඳ ඇඬු කඳුලින් ගත කරපු ජීවිතය ටික කාලයක් යනකොට ගොඩක් අයට අමතක වෙනවා. ඒ මොන කාලයක්ද පහු කළේ? නුඹලගේ ක්‍රියාවල හැටියට දෙවියන් වහන්සේගේ දඬුවම් කාල දෙවියන් වහන්සේ විසින් අවසර දුන්න කාල නුඹලා පසු කළේ. නමුත් නුඹලා නැවත හැඩගැහෙන්නම් කියලා කියද්දි දෙවියන් වහන්සේ නැවත නුඹලට අවස්ථා දීලා තිබෙනවා. නිදහස දීලා තිබෙනවා. සැනසෙල්ල දීලා තිබෙනවා. නිදහසේ උන්වහන්සේ ගැන ඉගෙනගෙන උන්වහන්සේත් එක්ක වැඩ කරන්න අවස්ථාව දීලා තිබෙනවා. පරණ ගත කරපු වේදනා අමාරු දැන් අමතක වෙනවා ටික කාලයක් යනකොට එහෙම වුණාම. හැබැයි පසුතැවීමට සුදුසු ඵල නුඹලට පෙනුනේ නැත්තම් නුඹලට ආයෙත් වෙන්නේ ඒ ටිකම තමයි. ඊළඟට නුඹ වැටෙන තැන කලින් හිටියට වඩා දරුණු වෙනවා. විනාශයට යන්න වෙන්නේ. විනාශයට යනවා. නොනිවෙන ගින්නට යන්න පුළුවන් අන්තිමට. ඔයාලා හිතන්නේ හැමදාම දෙවියන් වහන්සේ ඔයාලව හුරතල් කර කර ඉඳී කියලාද? කිරිඳි එකතු කරලා නොනිවෙන ගින්නට දානවා. විනාශයට යනවා. ස්වාමින් වහන්සේ විනාශ කරන ගින්නක් බව නුඹලා එතකොට තමයි දැනගන්නේ. තාම නුඹලට ඕන සැප සෙල්ලම් වල ඕන ආස කරන මාර්ගවල සිත්වල කුහකකම් දැඩිකම් තිත්තකම් තියාගෙන ජීවත් වෙන්න. එහෙමනම්. ඔහොම ඉඳලා විනාශ වෙන්න. වෙන මොකද්ද කරන්නේ? ඒක තමයි මේ ඊශ්‍රායල් ජාතියට කතා කරලා කියන්නේ යොහාන් ද බෞතිස්ත. නුඹලා මොන හේකටද මෙහෙ ආවේ? වතුරෙන් නෑවිලා යන්නද? නුඹලා මෙහෙ වතුරෙන් නාගන්නේ නැතුව බෞතිස්මයක් වෙන්න එන්න කලින් පසුතැවිල්ලට සුදුසු ඵල උපදවාපල්ලා. ඔයාගේ බෞතිස්ම සාතිකේ පෙන්නලා ස්වර්ගයට යන්න බෑ. වතුරේ ගිල්වල ගත්තා කියලා කවුරුවත් ගැලවෙන්නේ නැහැ. පසුතැවීමට සුදුසු ඵල තියනවද? එක එක අයගේ දේව ධර්ම මත අදහස්. ඔයාලට වඩා ධර්ම දන්න අය වැටිලා ගියා. ඔයාලට වඩා සේවය කරපු අයට ස්වර්ගයේ වැසුණා. ඔයාලට වඩා දෙවියන් වහන්සේගේ වචනය කතා කර දෙවියන් වහන්සේටම සේවය කර හිටිය කියපු අය ස්වර්ගයට ගන්න නැතුව දොරටු වහලා දාපු කතාව යේසුස් වහන්සේ කියලා තිබෙනවා. ඒ කාලේ ඔයාලට වඩා දීමනා ඇතුව මහා ආලේප දීමනා ඇතුව මිනිසයන්ගේ ඇස් අදහා ගන්න බැරි හාස්කම් කළ ගොඩක් අයට අද ස්වර්ගෙ නැති වෙලා තිබෙනවා. ඒ බඳු අය ස්වර්ගේ දොරකොඩු ළඟ ඉඳගෙන ඔවුන් හඬා වැළපෙනවා ඇයි අපිව මෙහෙට ගන්න නැත්තේ කියලා. හැබැයි ඒ දවසේ හඬා වැළපිල වැඩක් නැහැ. මේ චතාරික කාලයේ පසුතැවෙන්න. පසුතැවීමට සුදුසු ඵල උපදවලා පෙන්වන්න. එලෙස නුඹලා ඇතුළාන්තයෙන් සූදානම් වෙන්න ඕන මීළඟ පාස්කුවට එලෙස සැබෑ පසුතැවීමකින් සූදානම් වුණේ නැත්නම් පසුතැවීමට සුදුසු ඵල සමග නෙමෙයි නම් නුඹලා පාස්කුවට යන්නේ. නුඹලාගේ පාස්කු පූජාවන් උන්වහන්සේ පිළිගන්නේ නැහැ. 11 වෙනි 10 වෙනි පදයේ සිට අපි 12 වන පදේ දක්වා කියවමු මතෙව් 3 වෙනි පරිච්ඡේදය. එලෙස පසුතැවිලි නොවන්නන්ට සිදුවන විපත දැඩිසිත ඇත්තන් වැටෙන විදිහේ ලියා තිබෙනවා. මතෙව් 3 10 සිට 12 දක්වා.
අවද දැනටම පොරව ගස මූලට තබා තිබේ. එබැවින් හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ ගින්නෙහි දමනු ලැබේ. මම වනාහි පසුතැවිල්ල පිණිස නුඹලා වතුරෙන් බෞතිස්ම කරමි. නමුත් මට පසුව එන තැනැත්තේ මට වඩා බලවත්ය. මම උන්වහන්සේගේ වහන් ගෙන යන්නටවත් නොවටිමි. උන්වහන්සේ ශුද්ධාත්මයන්ගෙන්ද ගින්නෙන්ද නුඹලා බෞතිස්ම කරනසේක. උන්වහන්සේගේ කුල්ල තමන් වහන්සේගේ අතේය. උන්වහන්සේ තමන් කමත හොඳ හැටි පවිත්‍ර කරනසේක. තමන් ධාන්‍ය අටුවට රැස්කොට බොල් නොනිවෙන ගින්නෙන් දවනසේකයි කීවෙයි. මොකද්ද යොහාන් ද බෞතිස්ත කියන්නේ? මට පස්සේ මීළඟට එනවා නුඹලා ගින්නෙන් සහ ආත්මයෙන් බෞතිස්ම කරනු ලබන තැනැත්තා. උන්වහන්සේ පැමිණ මොකද්ද කරන්නේ? උන්වහන්සේගේ අතේ තමයි කුල්ල තියෙන්නේ. කුල්ලෙන් හාල් පොළන විදිහ දැකලා ඇති. ඒ කුල්ල තිබෙන්නේ ජේසුස් වහන්සේගේ අතේ. උන්වහන්සේ කුල්ලෙන් පොළනවා. එසේ කිරීමේදී හාල් ටික ඉතුරු කරගෙන සැබෑ දාන්න ඉතුරු කරගෙන බොල් වීසි වෙලා යන බොල් අරගෙන නොනිවෙන ගින්නෙහි දවනසේකයි කීවේය. පොරව දැනටම ගස් මුලට තබා තිබේ. එබැවින් හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ ගින්නෙහි දමනු ලැබේ. හොඳ ඵල දරන්නේ නැති ඔක්කොම ගස් මොකද්ද කරන්නේ? කපනවා. දැනටම ගොඩක් අයගේ මුල් වලට පොරව තියලා තිබෙන්නේ. මොකද්ද එහෙනම් කරන්න ඕන? ගොඩාක් වචනේ ඉගෙන ගන්න එකවත් ගොඩාක් සේවය කරන එකවත් ඒ සියලු දේට ප්‍රථමයෙන් ඔයාලා හොඳට බලන්න ඔයාලා තුල හොඳ ඵල තියනවද කියලා. ඵල වලින් ගහ අඳුරගන්නේ. ඔයාලා තුල හොඳ ඵල නැත්නම් ඒක ඔයාලට දැනෙනවා. ඔයාලා තුල හොඳ ඵල නෙමෙයි නම් තියෙන්නේ. ඔයාලා තුල තියෙන කපටි හිතක් නම්. ඔයාලා තුල තියෙන්නේ වංචාකාරී හිතක් නම්. ඔයාලා තුල තිබෙන්නේ දැඩි සිතක් නම්. ඔයාලා තුල තිබෙන්නේ උඩඟු සිතක් නම්. ඔයාලා තුල තිබෙන්නේ කෝපය නම්. එක එක්කෙනා ගැන අතීත දේවල් පිළිබඳ වෛරයක් කෝපයක් නම් ඔයාලා තුල ගොඩ ගැහිලා තියෙන්නේ. තිත්තකමක් නම් තියෙන්නේ. එක එක්කෙනා ගැන දුෂ්ට සිතුවිලි නම් තියෙන්නේ. ආත්මාර්ථකාමී සිතුවිලි නම් තාම තමන්ගේ දේ රැක ගන්න තමන්ට දෙයක් ගොඩනගා ගන්න ආසාව නම් තියෙන්නේ. එහෙමනම් මොනවද බලන්න ඔයාලා තුල තිබෙන ඵල? මේ හොඳ ඵල නොදරන සියලු ගස් කපනවා දෙවියන් වහන්සේ. ටික කාලෙකින් කපලා දානවා. ඒ නිසා තමයි අපිත් එක්ක උනත් ගොඩක් අයට රැඳිලා ඉන්න අමාරු වෙන්නේ. ස්වාමින් වහන්සේ හොඳ ඵල නොදරන ගස් කපලා දානවා. අපි දෙවියන් වහන්සේගේ වචනේ ඉගෙනගෙන ඒ මාර්ගේ ගමන් කරන්න හදද්දී ඒ මාර්ගයට අනුගත නොවන අයට මෙතන ඉන්න බැරි වෙනවා. ඒව කැපිලා යනවා. කැපිලා වුන් විනාශයට යනවා. කරන්න දෙයක් නැහැ. ඒකට හේතුව මොකද්ද? යොහාන් බෞතිස්ත මොකද්ද මේ කියන්නේ? ජේසුස් වහන්සේගේ අතේ කුල්ල තියෙනවා. උන්වහන්සේ පොළන නුඹලව. පොළලා බලනවා. පොළනකොට හැප්පෙනවා, තැලෙනවා, පොඩි වෙනවා, ගැටෙනවා. ඉතින් නුඹලට විවිධ පීඩා, අමාරුකම්, දුෂ්කරතා එනවා ජේසුස් වහන්සේ නුඹලව පොළලා බලනකොට. ඔන්න එතකොට තමයි කියන්නේ අපි පීඩා අමාරුයි, දුෂ්කරයි. ඒ පීඩන හරහා යන්න වෙනවා. ඒ පීඩන හරහා තමයි නුඹලව පහුගිය කාලේ පොළලා බැලුවේ. දැන් පාස්කුවට එන්න කලින් ගොඩක් අය පොළලා බැලුවා. මේ අවුරුද්දේ ආරම්භයේ ඉඳලා මේ වෙනකම් මේ පාස්කුව වෙනකම් ජේසුස් වහන්සේ නුඹලව පොළපු එක තමයි කළේ. ඉතින් නුඹලට විවිධ ප්‍රශ්න, පීඩා, අමාරුකම්, විසඳ ගන්න බැරි ප්‍රශ්න, පීඩන ගොඩක් තුලින් ගොඩක් අයට දැන් අපි සමග ඉන්න අය රසක් පිරිසකට ඒ වගේම බොහෝ කිතුණුවන්ට මේ මාස 3 විවිධ දුෂ්කරතා තුලින් ගමන් කරන්න සිදු වුණා. ඇයි? උන්වහන්සේ පොළනු ලැබුවා. පොළලා ඉතුරු වෙච්ච දාන්නේ ටික තමයි මේ ඉතුරු වෙලා තිබෙන්නේ. අනිත් අය මොකද්ද වෙන්නේ? පොළනකොට හැලෙනවා. ඔබ පසුතැවිලි වුණ නැත්තම් දැන් ඉතුරු වෙලා ඉන්න ඔබත් හැලෙනවා. ඔබ හැලුණා කියලා දෙවියන් වහන්සේගේ සැලැස්ම නම් නතර වෙන්නේ නැහැ. උන්වහන්සේ පසුබට වුණු අයවත් හොයාගෙන එනවා. උන්වහන්සේ නැති වුණු බැටළුව හොයාගෙන එනවා. නැවත කැඳවනවා. නැවත ඇදගෙන එනවා. හැබැයි මේ ඔබ තව අකීකරු වෙලා උන්වහන්සේ දෙන මාර්ගයට යටත් වෙන්නේ නැත්තම් ඒකෙන් දෙවියන් වහන්සේගේ සැලැස්ම නතර වෙයි කියලා නම් කවුරුත් හිතන්න එපා.
දැන් අපි සේවය කරේ නැත්තම් අපි දෙවියන් වහන්සේ කියන පිළිවෙලට ජීවත් වුනේ නැත්තම් සැලැස්ම නතර වෙනවද? එහෙනම් සැලසුම් නතර වෙලා මීට ගොඩක් කල් දෙවියන් වහන්සේගේ සැලැස්ම දිගට ගමන් කරනවා. අපි මේ කරන සේවයත් අපි දිගට කරගෙන යනවා. දෙවියන් වහන්සේගේ සැලැස්ම කෙලවර දක්වා ඉලිදරව් පොතේ ලියලා තියෙන ප්‍රකාරයට අදාළ කාල වකවානු වල ඒ සැලැස්ම වෙලා ඉවර වෙනවා. ඊළඟට දහස් අවුරුදු පාලන සමය පැමිණෙනවා. ඔයා සේවය කරත් නැතත් ඕක වෙනවා. ඒ නිසා මේ හිතන්න එපා හැමදාම ජේසුස් වහන්සේ පස්සෙන් ඇවිල්ලා මේ නැති උළු බැටළුව හොය හැමදාම ඉඳී කියලා නම් හිතන්න එපා. ඔයා නැවත නැවත හැරිලා යනවා නම් ඔයා නැති වුණ බැටළුවෙක් නෙමෙයි ඔයා නැති වෙච්ච එළුවෙක්. එළුව වෙන් කරනවා. එළුවන් ආයි කරේ තියන් එන්නේ නැහැ. ඔන්න අසරණ වෙලා කියන දේ කරගන්න බැරුව දුෂ්කරතාවකින් උන්වහන්සේ නැවත හැරෙන්න කියද්දි පසුතැවිලි වෙලා එන්න කැමති වෙන තැනත්තා. එයා ඉබේ ගිහිල්ලා අකුලක පැටලුණා නම් අන්න නැති වෙච්ච බැටළුව. ඔබ ගිහිල්ලා මේ තමන්ට ඕන විදියට උඩඟු සිත් වලින් තමන්ට කැමති මාර්ගවල යන්නේ. ඔයා නැති වෙච්ච බැටළුවෙක් නෙමෙයි. ඔයා ඇවිල්ලා එළුවෙක්. නැති වෙච්ච එළුව. නැති වෙච්ච එළුව හොයාගෙන ජේසුස් වහන්සේ එන්නේ. ඒ නිසා මේ හැමතිස්සෙම තව අවස්ථා දිදී ඉඳී කියලා නම් හිතන්න එපා. හැරිලා එන්න. පසුතැවීමට සුදුසු ඵල උපදවන්න. දැනටම පොරව ගස් මුලට තබලා තියෙනවා. හොඳ ඵල නොදරන සියලු ගස් කපලා දානවා. මට පසුව පැමිණෙන තැනැත්තා මට වඩා බලවත්ය. මම උන්වහන්සේගේ වහන් ගෙනියන්නවත් නොවටිමි. උන්වහන්සේ ශුද්ධාත්මයන්ගෙන්ද ගින්නෙන් දුමලා බෞතිස්ම කරනසේක. උන්වහන්සේගේ කුල්ල තමන්ගේ අතේ උන්වහන්සේ තමන් කමත හොඳ හැටි පවිත්‍ර කරනසේක. තමන් ධාන්‍ය අටුවට රැස්කොට බොල් නොනිවෙන ගින්නෙහි දවනසේකයි කීවේය. ඒ දවසේදී අහන්න එපා ඇයි අපි ගින්නට දැම්මේ? ඇයි යේසුස් වහන්සේ කරුණාවන්ත නම් අපිට පීඩා ආවේ? කරුණාවන්ත නම් අපිට ස්වර්ගෙ නැති උනේ ඇයි? ජේසුස් වහන්සේගේ කුරුස පූජාවෙන් ඔක්කොම වුණා නම් ඇයි අපිට පාතාලයට යන්න උනේ? අහන්න නම් එපා එදාට. හරිද? ඔයාලට හැරෙන්න අවස්ථාව මාර්ගය තමයි සකස් කරලා තියෙන්නේ. මාර්ගය ජේසුස් වහන්සේ. මාර්ගය අනුගමනය කළේ නැත්නම් වැටිලා යනවා. නොනිවෙන ගින්නට වැටෙන්නේ. බොහෝ කිතුණුවෝ තම ගැලවීම නැති කරගන්නව ඉස්සරහදී. බොහෝ කිතුණුවෝ පාතාලයට යන්න සිද්ධ වෙනවා. පසුතැවෙන්නේ නැති වුණොත්. කිතුණු වුණා කියලා එහෙම මේ ගැලවෙන්නේ නැහැ. ඔයාලා මේ සමහර අය මේ දෙවියන් වහන්සේගේ නාමය දැනගත්තා කියලා ස්වර්ගය යන්නේ නැහැ. සෙනසුරාදා සබත පැවැත්තුවා කියලා ස්වර්ගයට යන්නේ නැහැ. අපිට අහවල් එක අනාවරණය වුණා. වාගේ අනාවරණය හොඳයි වාට. ස්වර්ගයට යනවා නම් පසුතැවීමට සුදුසු ඵල උපදවන්න. හොඳ ඵල නොදරන සියලු ගස් කපලා දානවා. ඒක නිසා මේ කාලේ මේ චතාරික කාලයේ විශේෂයෙන්ම දෙවියන් වහන්සේව නිකන් සෙල්ලමට ගන්න එපා. හරිද? දෙවියන් වහන්සේත් එක්ක බයව ගෞරවාන්විතව උන්වහන්සේ පෙන්වන සුද්ධ මාර්ගය පමණක් ගමන් කරන්න. මේ චතාරික කාලේ පාස්කුවට සූදානම් වෙන ඒ උතුම් පූජාවට තම පුත්‍රයාව පූජා කරලද පාස්කුවට අපවිත්‍ර සිතකින් යමෙක් පැමිණෙනවා නම් ස්වාමින් වහන්සේගෙන් පහර ලබන ඔබ. ඒක සුද්ධ පවිත්‍ර පූජාවක්. සුද්ධ පූජාවකට අත ගහන්න බෑ පවිත්‍ර සිතක් නැතුව. පවිත්‍ර වෙන්න නැතුව මෙහෙ එන්න එපා පාස්කු සමරන්න. අනිවාර්යෙන් පහර ලබන ඔබ. ඒක හොඳට මතක තියාගන්න. මේ චතාරික කාලේ පසුතැවිලා තමන්ගේ ජීවිත නිසි ලෙස හදාගන්න නැතුව අවංක පසුතැවිල්ලකින් පසුතැවීමට සුදුසු ඵල උපදවන්න නැති කිසි කෙනෙක් පාස්කුවට ඇවිල්ලා ඒ රාත්‍රී භෝජන එහෙම ගන්න ලෑස්ති වෙන්න එපා. අනිවාර්යෙන් ඔබ ලෙඩ වෙනවා විනාශ වෙනවා මැරිලෙයි සමහර අය. සැලැස්මට කලින් පාතාලයට යන්න වෙන්නේ. මේක විහිළුවකට ගන්න එපා. කරුණාකරලා පාස්කුව සමරන්න නැතුව ඉන්න එක්කෝ. මතකනේ පහුගිය කාලේ උන්වහන්සේ ඉදිරියේ පසුතැවිලි වෙන්නේ නැතුව පාස්කු සමරන්න ගිහිල්ලා සභාවන් වලට වෙච්ච විනාශය. හරිද? ඒවට වන්දි ඉල්ල මේ යුක්ති හොය ඉන්න නෙමෙයි. පසුතැවුණාද දැන්? ඒ පල්ලි වල වැරදි හදාගත්තද? තැන් වල ගිහිල්ලා මේ එක එක්කෙනාගේ උදව් ඉල්ලල යුක්ති හොයන එක නෙමෙයි. මේ පාස්කුවට සූදානම් වෙන්නේ කොහමද? නිකම් බොරුවට චතාරික කාලේ අරකයි මේකයි කියලා පල්ලි වල දාගෙන
වෙච්ච වැරදි හදාගන්න නැතුව පසුතැවෙන්නේ නැතුව එක එක්කෙනාගේ උදව් හිඟා කන්නව තැන් තැන් වල යන්නේක නෙමෙයි වැඩේ. චතාරික කාලේ නම් වෙච්ච වැරදි හදාගන්න පසුතැවෙන්න. මීළඟ පාස්කුවේදී විනාශ නොවන පිණිස හැරෙන්න පසුතැවෙන්න. සතුරා ජයගත්තේ ඇයි? ගහපු එවුන්වත් තාම හොයාගන්න බැරුව ඉන්නේ ඇයි? සතුරා ජයගෙන. දැන් අවුරුදු ගාණක් ගියා. පාස්කු ප්‍රහාරය එල්ල කරේ කවුද කියලා හෙව්වද දැන්? ඔච්චර හිටියා. ඔච්චර බලය තිබුණා. දන්නවද දැන් ගැහුවේ කවුද කියලා? හොයාගත්තා. දැන් හරිද? යුක්තිය ඊට උනාද? හලෝ සතුරා ජය ගන්නකොට ඔයාලට මොන යුක්තියක්ද? සතුරා ජය ගන්නේ කොහොමද? අපවිත්‍ර සිත් ඇතුව දෙවියන් වහන්සේගේ සුද්ධ පූජාවට අත ගැසුවම. ඒ නිසා මෙතන ඉන්න අය පාස්කුව පවත්වන්න එපා. මේ චතාරික කාලයේ සූදානම් උනේ නැත්තම් අවංක පසුතැවීමට ඇවිල්ලා පසුතැවීමට සුදුසු ඵල නැත්තම් තාම එක එක්කෙනා ගැන කුහකකම් වෛර තික්තකම් හිතේ තියන අය පාස්කුව පවත්වන්න නම් එපා. ඔබට අනතුරු ඇඟවීමක් මේ ශුද්ධාත්මයන් වහන්සේ කියන පරිදි මම මේ කියන්නේ. ඔබ මේ කියන දෙයට ඇහුම්කන් දෙන්න නැතුව පඬිතුයෝ වගේ ඇවිල්ලා පාස්කුවේ භෝජනයට අත ගහන්නයි, පාස්කු දේව මෙහෙයන් වලට එන්නයි, පාස්කුවේ පවත්වන සහභාගීකමට එන්නයි ලෑස්ති වුණොතින් ඒ සතිය ඇතුළත දෙවියන් වහන්සේ ඔබට පහර දෙනවා. ආයි සතුරු ඇවිල්ලා පහර දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගෙන් ඔබට පහර ලැබෙනවා. පාවුල්තුමා එක ලියලා තිබෙනෝනේ. ඒ සුද්ධ පූජාවට සහභාගීකමට අත ගසන්න එපා. හරියට පසුතැවෙන්නේ නැතුව. විශේෂයෙන්ම මේ පාස්කුවේ සහභාගීකමට. පාස්කුවේදී රොටි කඩනවා. මහා බ්‍රහස්පතින්ද රොටි කඩනවා. ඉරිදට රොටි කඩනවා. දැන් තව මාසයක් තව ටික කාලයක් තිබෙනවා මේකට. කාලේ එන්න කලින් මේ අනතුරු අඟවන්නේ සියලු සභාවන් වල සියලු දෙනාට. මොකද්ද මේ කියන්නේ? ඔයාලා රොටි කඩන්න නම් එන්න එපා. පසුතැවීමට සුදුසු ඵල නැත්තම්. ඔයා පසුතැවුණ කිව්වට හරියන්නේ නැහැ. මං සමාව ගත්තා කියට හරියන්නේ නැහැ. අපිට පේන්න ඕන. දැන් අපිත් එක්ක ඉන්න අය නම් අපිට පේන්න ඕනවා පසුතැවුණා කියලා. නෑ මං කරා ඒ හරියන්නේ නැහැ. පසුතැවීමට සුදුසු ඵල පේන්න ඕන. එහෙම නැතුව රොටි කන්න එන්න එපා. සුද්ධ පූජාවට අත ගසන්න එන්න එපා. ඒකට හේතුව ඔබ පහර ලබනවා. ඔබේ යහපතට කියන්නේ. මේ කියන්නේ ඔයාලා ඔය අන ක්‍රමයටම යනවා නම් පාස්කුවේ සහභාගීකමට එන්න නැතුව ඔයාලා සාමාන්‍ය විදිහට ඒ විදිහට ජීවත් වෙන්න. ඒ තරහ ඔයාගේ හිතින් අයින් කරගන්න බැරි නම් එක එක අය ගැන තියෙන ඊර්ෂ්‍යාවන් හිතින් අයින් කරගන්න බැරි නම් සමාව දෙන්න බැරි නම් දෙවියන් වහන්සේ ඉදිරියේ තමන් අතින් සිද්ධ වෙච්ච අපවිත්‍රකම ගැන පසුතැවිලා ඒක නිවැරදි කරගන්න ඒක අතහරින්න කැමති නැත්නම් තිත්තකම මනසෙන් අයින් කරන්න කැමති නැත්නම් ඔයාලා ඉන්න සභාවෙත් ඉන්න මේ දේව මෙහෙත් ඉන්න ඔයාලගේ පල්ලියෙත් ඔයාලා ඉන්න හැබැයි පල්ලියේ ඉන්න දේව මෙහෙට ගිහිල්ලා පාඩු එන්න හැබැයි සහභාගීකමට එන්න එපා. සහභාගීකමට ආවොත් ඔයා පහර ලබනවා. ඔයාගේ යහපතට මේ කියන්නේ. දෙවියන් වහන්සේගෙන් නිකන් පහර කාලාම බලනවට වඩා හොඳයි නිකයි ඉන්න එක. ඒකට තමයි මේ දින 40ක් විතර කාලයක් හැම සභාවකටම වෙන් කරලා දීලා ඒවා සිහි ගන්නවලා සිහි කරගන්න නැති අයට නැවත නැවත මතක් කරලා දීලා දීර්ඝ කාලයක් දීලා තියෙනනේ මේව හදාගන්න. ඒ නිසා තමන්ගේ වැරදි හදාගන්න අය පමණක් ඒ පාස්කු සමයට ඇතුල් වෙන්න. එමෙන්ම මේ කාලයේදී ජේසුස් වහන්සේගේ දුක් විඳීමෙන් අපට ලැබෙන වරප්‍රසාද ගැන කතා කරමින් නොසිට උන්වහන්සේගේ දුක් විඳීමට පංගුකාරයන් වන්න. මේ චතාරික සමයේ මීළඟ අරමුණ තමයි උන්වහන්සේගේ ස්වරූපයට අපි හැඩගැස්වීම. ඊළඟට අපිට යන්න තිබෙන මාර්ගයට අපිට ජීවත් වෙන්න තිබෙන ගමන් මාර්ගය ජේසුස් වහන්සේගේ ස්වරූපයට හැඩගැස්වෙන එක තමයි ඊළඟ අරමුණ. උන්වහන්සේගේ දුක් විඳීමට පංගුකාරයෝ වීම. වරප්‍රසාද ගැන කතා කරන කාලයක් නෙමෙයි මේක. මේ චතාරික සමය තුල වරප්‍රසාද අපිට ජේසුස් වහන්සේගෙන් අරක මේක ලබා ගන්නේ කොහොමද නෙමෙයි. යාඥා කරලා අපේ උරුමය දිනා ගැනීම නොවේයි. උන්වහන්සේගේ පාමුල අපි
අපිට අවශ්‍ය දේ අයිති කරගන්න යන එක නෙමෙයි. මේ කාලේ මොකද්ද කරන්නේ? ජේසුස් වහන්සේගේ මාර්ගයට අනුගත වීම. උන්වහන්සේගෙන් ලැබෙන අනුග්‍රහය ගැන ගොඩක් අය කතා කර කර ඉන්නවා. අනුග්‍රහයට ප්‍රථමයෙන් උන්වහන්සේගේ දුක් විඳීමට පංගුකාරයන් වන්න. එසේ පංගුකාරයන් නොවන අයට උරුමය ලැබෙන්නේ නැහැ. රෝම 8 වෙනි පරිච්ඡේදය 14 සිට 17 දක්වා කියවන ලෑස්ති වෙන්න. ඒකේ මොකද්ද කියලා තියෙන්නේ? පංගුකාරකම ලැබෙන්නේ නැහැ, පුත්‍රකම ලැබෙන්නේ නැහැ. ඔබ උන්වහන්සේගේ දුක් විඳීමට පංගුකාරකම ලැබුවේ නැත්නම් ඒ කොටස අපි කියවමු. රෝමාටේ පාස්ටර් රෝම 8 14 සිට 17 දක්වා. රෝමාට 14 සිට මක්තිසාද දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද එපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. මක්තිසාද නුඹලා බය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා පුත්‍රකමේ ආත්මය ලබා ගත්තෝය. එබැවින් අපි අබ්බා පියාණෙනි කියා හඬගසමු. අපි දෙවියන් වහන්සේගේ දරුවෝයයි ආත්මයන් වහන්සේම අපේ ආත්මයක සාක්ෂි දෙනසේක. තවද දරුවෝ නම් උරුමකාරයෝය. දෙවියන් වහන්සේගේ උරුමක් එතන නවත්ත. ඔය නැවැත්තුවා වගේ ගොඩාක් සභාවන් ඔතෙන්ට ගෙනල්ලා නවත්තලා තියෙන්නේ. දැන් අපි නැවැත්තුවේ කියවගෙන ඇවිල්ලා. ගොඩක් පාස්ටර්ස්ලා ගොඩක් ඇදහිලිවන්තයෝ ඕන් ඔතෙන්ට ගෙනල්ලා නවත්තලා තියෙන්නේ. 17 වෙනි පදෙත් කියවනවා. නැතුව ඉන්නේ 17 වෙනි පදෙත් මැදක් හරිය යනකම් කියවලා අර ඊළඟ කමාව ගාවින් නතර කරනවා. මොකක්ද ඒක කියලා තියෙන්නේ? මක්නිසාද දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද ඒ පමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ. ඒ නිසා අපි පුත්‍රයෝ. ෂෝක්. අපි නියමයි අපි දැන් පුත්‍රයෝ අපි දේව පුත්‍රයෝ. කිය ගොඩාක් අය ඉන්නවා. කොහොමද පුත්‍රයෝ උනේ? මක්නිසාද නුඹලා බය උපදවන දාසකමේ ආත්මය නැවත නොබලා පුත්‍රකමේ ආත්මය ලබා ගත්තහුය. අපි දැන් පුත්‍රකමේ ආත්මය ලබාගෙන තියෙන කියලා ගොඩාක් අය දඟලනෝ කෑ ගහනවා. අපිට දැන් පුත්‍රකමේ ආත්මය ලැබිලා තියෙන්නේ. දාසකම නැහැ. අපිට බය උපදවන දාසකම නැහැ. ඒ නිසා දැන් අපිට බය කියලා එකක් නැහැ. අපි බය නැහැ. අපිට දැන් පුත්‍රකම ලැබිලා තියෙන්නේ. ඔයාලා තාම දෙවියන් වහන්සේට බය නම් එහෙනම් ඔයාලා තාම පුත්‍රකම ලබාගෙන නැතුව ඇති කියලා සමහරු කියනවා. ඒ ඇවිල්ලා ඉතුරු ටික කියවපු නැති කට්ටිය. ඒ වගේ අනුවන දේශනාවල රැවටෙන්න එපා. කියවනවා නම් සම්පූර්ණ පරිච්ඡේදය කියවලා යටට කියවලා බලන්න. කවුරු හරි පාස්ටර් කෙනෙක් ඔබට නිකන් වැරදි ධර්මයක් දේශනව නම් යටට කියවලා බලන්න පොඩ්ඩක්. ඔයාට එයා කියන එක හරි වගේ දැනෙනව නම් ඇත්තනේ නම් બોලේ මේක තියෙනවා කියලා දැනෙනව නම් යටට කියවන්න. යටට කියවන්නේ නැති කමෙන් අද ගොඩක් කිතුනෝ වැරදි ධර්ම වලට රැවටිලා. වැරදි මත මනස තියාගෙන ෂෝක් නියමයි කීක ඉන්නවා. හැබැයි ඒකේ යට කොටස ඒකට අදාළ સિદ્ધාන්තය හරියට දන්නේ නැහැ. ඉතින් ගොඩක් අය වචනේ ඉගෙන ගන්නවා කියලා අවුරුදු ගාණක් ගිහිල්ලත් ඉගෙනගෙන තිබෙන්නේ පරිච්ඡේද වලින් කොටසයි. ඕන් නැති කොටස් ටික අයින් කරලා අකමැති ආස නැති කොටස් අයින් කරලා ආස කැලි ටික විතරක් ඉගෙනගෙන බිත්තිවල ගහගෙන මේ 17 වෙනි පදේ දෙවනි කමාවට එනකන් කී දෙනෙක් බිත්තිවල ගහගෙන ඉන්නවද? ඔයාලගේම බිත්ති පොඩ්ඩක් බලන්නකෝ. කී දෙනෙක් කිතුණු සභාවන් වල දැන් අපිට තිබෙන්නේ බය උපදවන දාසකමේ ආත්මයක් නෙමෙයි පුත්‍රකමේ ආත්මය. පුත්‍රයෝ නම් අපි උරුමකාරයෝ ජේසුස් වහන්සේ සමග හවුල් උරුමකාරයෝය. ඕක ගොඩාක් පල්ලිවල ඉස්සරහා බිත්තිවල මම දැකලා තියෙනවා ගහලා තියෙනවා. අපි විසිටින් යනකොට දකින්න ගොඩක් ගෙවල් වල ලොකුවට ගහලා සාලේ අපි පුත්‍රයෝ අපි උරුමකාරයෝ දැන් උරුමය ලැබෙනවා. ඒ ටික ගහලා ලොකුවට. ඉතුරු ටික කියවලා බලමු. තවද දරුවෝ නම් උරුමකාරයෝය. දෙවියන් වහන්සේගේ උරුමකාරයෝය. ක්‍රිස්තුස් වහන්සේ හා සමග හවුල් උරුමකාරයෝය. උන්වහන්සේ හා සමග මහිමය ලබන පිණිස උන්වහන්සේ සමග දුක් විඳීමු නම් මෙසේ වන්නේය. මෙහෙම වෙන්නේ කොහොමද? හරිද? කපටියෝ යට ටික කියවන්නේ මෙසේ වන්නේ මේ උරුමකාරයෝ වෙන්නේ කොහොමද? මේ ජීවිතේ අපි ක්‍රිස්තුස් වහන්සේ සමග උන්වහන්සේගේ දුක් විඳීමට පංගුකාරයෝ වුණොත්. නැත්තම් කොහොමද උරුමයක් ලැබෙන්නේ? අපි දරුවෝ වෙන්නේ කොහොමද? දේව පුත්‍රයෝ වෙන්නේ කොහොමද? අපි දරුවෝ නම් උරුමකාරයෝ වෙන්නේ කොහොමද? හවුල් උරුමකාරයෝ වෙන්නේ කොහොමද?
උන්වහන්සේ සමග දුක් විඳිමු නම් මෙසේ වන්නේය. උන්වහන්සේ කියන සැලැස්ම අනුව යන්න, උන්වහන්සේ වගේ ජීවත් වෙන්න, උන්වහන්සේ උගන්වපු ප්‍රකාරයට හැඩගැහෙන්න, උන්වහන්සේ මෙන් මොන දුක වේදනාව ආවත් ඒක දරාගෙන ඉදිරියට යනවා නම් මෙසේ වන්නේය. එහෙම නැති කිසි එකෙක් දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් වෙන්නේ නැහැ. මෙසේ වන්නේ උන්වහන්සේ සමග හවුල් උරුමය ලැබෙන්නේ උන්වහන්සේ සමග දුක් විඳනම් පමණයි. ඒක තමයි මේ කියන්නේ. එහෙම නැති කවුරුවත් පදේ කියවුව කියලා උරුමය ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ කාලේ ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහි කරන සභාවන් වල දුක් විඳීම පවත්වන පාස්කුවට ලෑස්ති වෙනවා. ඒ කාලේ හැබැයි මේ චතාරික සමයේ ඔබ තේරුම් ගත යුතු දේ තමයි මේ දින ගණන තුල ඔබ උන්වහන්සේගේ දුක් විඳීමට පංගුකාරයෝ වෙලාද? මෙතෙක් කලක් ඔබ ගත කළ ජීවිතය කොයි වගේද? ජේසුස් වහන්සේගේ දුක් විඳීමට පංගුකාරකම ලැබිලාද දැන්? ඔබට දුකක් වේදනාවක් ආවම ඔබ ජේසුස් වහන්සේ වගේද ඒක දරාගත්තේ? ජේසුස් වහන්සේට පීඩනයේ වේදනාව අමාරුකම ඇවිල්ලා මිනිස්සයෝ උන්වහන්සේව විනාශ කරන්න යද්දී උන්වහන්සේ නම් ඒ වේදනාව හරහා ගියා, පැනලා ගියේ නෑ. දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න කළේ නෑ. ප්‍රශ්න නොකර වේදනාව තුලින් ගියා. ඔබට පහුගිය කාලේ පීඩා පරීක්ෂා අමාරුකම් එනකොට අනිත් මිනිස්සුන්ගෙන් ඔබට පීඩා එනකොට ඔබ කොහොමද ගියේ? ජේසුස් වහන්සේ වගේ පීඩාව හරහා ඒක විඳ දරාගෙන ගියාද? ඒක විඳ දරාගෙන යන්නේ නැතුව නිකම් බොරුවට මේ ලෙන්ත කාල පවත්වන්න එපා. ඒක විඳ දරාගෙන යන්නේ නැතුව චතාරිකයේ කිය හිටියට හරියන්නේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීමට පංගුකාරකම ලබන්න මේ කාලේ මේවා නොකල අය දැන් මේ කාලේ මොකද්ද කරන්න ඕන? එසේනම් ඒ දේවල් වලට නැවත හැඩගැහෙන්න. මුලින්ම අවංක පසුතැවීමට එන්න. පසුතැවුණා කියකින් නැතුව පසුතැවීමට සුදුසු ඵල උපදවන්න. සත්‍යතාව අපි දන්නවා අපි ක්‍රිස්තියානි කියකින් නැතුව ඔයාලට ඒ පසුතැවීමේ ඵල උපදවන්න. උන්වහන්සේට ඕනනම් මේ ගල් වලින් හරි ක්‍රිස්තියානි ජාතිය නැවත හදලා ගන්න පුළුවන්. හරිද? ගල් වලින් පුළුවන් නම් මේ ඉන්න අන්‍ය ජාතිකයන්ගෙන් අන්‍ය ආගමිකයන්ගෙන් උන්වහන්සේට ඕන වෙනම ක්‍රිස්තියානි සභාවක් මීට වඩා හොඳට හදලා පෙන්නයි. එබැවින් අපි මේ චතාරික සමයේ දැන් මේ කියපු දේවල් නිවැරදි කරගෙන සූදානම් වීම තමයි දෙවියන් වහන්සේ විසින් බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව අපිට පාස්කුවට සූදානම් වීමේ හැකියාවක් නැහැ. ඊළඟ මාසේ අපි පාස්කුව පවත්වන්නටත් පාස්කුවට ඇතුල් වෙන්නටත් නියමිතයි. පාස්කු සතිය තුලට අපි ඊළඟ මාසේ ඇතුල් වෙනවා. එම සතිය තුල විශේෂ යාඥාවන් සහ ඒ පාස්කුවට අදාළ දේවල් පහුගිය වර්ෂය වගේ අපි ඉගෙන ගන්න යනවා. ඒ සඳහා දැන් තබා ඔබගේ මනස සූදානම් කරගෙන අවංක පසුතැවීමකින් දෙවියන් වහන්සේ වෙතට ලං වෙන්නටත් තම වැරදි තේරුම් අරගෙන සැබෑ පසුතැවීමකට ඇතුල් වෙන්නටත් අවශ්‍යයි. එහෙම නැති වුණොත් විනාශය පැමිණෙන්නේ, ප්‍රශ්න පැමිණෙන්නේ ඔබට. අවංකව යටත් වෙන්න. ජේසුස් වහන්සේ වගේ යටහත් වෙන්න. උන්වහන්සේගේ ජීවිත රටාවට ඇතුල් වෙන්න. වරප්‍රසාද ගැන කියේ නැතුව උන්වහන්සේ මෙන් එන පීඩාවල ගමන් කරන්න. ඔබට ආපු පීඩා බොහොමයක් ජේසුස් වහන්සේත් පහු කරගෙන ගියා. ඒ වෙලාවේ උන්වහන්සේ ක්‍රියා කළ විදිය සිහි කරලා ඒ අනුව වැඩ කරන්න. පසුතැවීමට සුදුසු ඵල උපදවලා පෙන්වන්න. එහෙම නැති වුණොත් උන්වහන්සේ විසින් මේ පාස්කු සමයේදී ඒ පෙළීම සිදු කරලා ලබන පොළනෝ ජේසුස් වහන්සේ මේ පාස්කුවේ මේ පාස්කු සමයන් වල උන්වහන්සේ ඒක කරනවා. උන්වහන්සේගේ පවිත්‍ර පූජාව සිදු කරන ලද මේ කාලේ උන්වහන්සේගේ කුල්ල Tamanගේ අතේ උන්වහන්සේ Taman කමත හොඳ හැටි පවිත්‍ර කරනසේක. Taman ධාන්‍ය අටුවට රැස්කොට බොල් නොනිවෙන ගින්නට දමනසේකයි කීවේය. පාස්කුව තුලින් තමයි ගැලවීම ආවේ. පාස්කුව හරහා තමයි ඒ පූජාව තුලින් තමයි සමාව ලැබීම පැමිණුනේ. හැබැයි ඒ සමාව ප්‍රතික්ෂේප කරලා පසුතැවීම ප්‍රතික්ෂේප කරලා පසුතැවීමට සුදුසු ඵල ඉපදවීම ප්‍රතික්ෂේප කරන කිසිවෙක් ගැලවෙන්නේ නැහැ. පූජාව තුලින් ගැලවෙනවා වගේම පූජාව ප්‍රතික්ෂේප කළ ඒක හැල්ලු කරන අයට
විනාශයත් පැමිණෙනවා. ඒ නිසා මේ දෙකම පාස්කුවේදී හොඳින් තේරුම් ගන්න. පාස්කුව තුලින් පසුතැවෙන්නේ නැති අයට ගැලවීම එන්නේ නැහැ. පාස්කුව තුලින් දැඩිසිත තිබෙන පසුතැවීමට සුදුසු ඵල උපදවන්නේ නැති අයට පැමිණෙන්නේ දඬුවමක්. ඒ නිසා තමයි පාවුල්තුමා කියන්නේ ඒ පූජාවන් වලට ඒ විදිහට අත ගසන්න යන්න එපා කියලා. අපි යාඥාවෙන් දෙවියන් වහන්සේගේ පාමුලට ගමන් කරමු දැන්. සැබෑ පශ්චාත්තාප වීමකින් තොරව පසුතැවීමකින් තොරව රොටි කැඩීමට හෝ සහභාගීකමට අත ගහන්න එපා කියලා පාවුල්තුමා ලියලා තියෙන්නේ ඒකයි. එහෙම කරාම ගොඩක් අය දරුණු අසනීපවලට ලක් වෙනවා. සමහර අය කාලයට ප්‍රථමයෙන් සැලැස්මට කලින් මිය යනවා. ඔවුන්ගේ පවුල් වලට විශාල විපත්ති එනවා. ඒව දෙවියන් වහන්සේගෙන් ලැබෙන පහර. ඒකට හේතුව තමන් වහන්සේගේ පුත්‍රයාගේ පූජාව සුළු කිරීම. එහෙම කරන්න බෑ. මේ කාලේ තමන්ගේ හිත වෙනස් කරගන්න කැමති නැති අය පාස්කුවේ සහභාගීකමට නෑවිත් ඉන්න. හැබැයි යටහතුන් ස්වාමීන් ඉදිරියේ පසුතැවීමට සුදුසු ඵල උපදවන්න. එමෙන්ම වරප්‍රසාද ගැන කතා කිරීම පසෙක තබා ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තියේ පංගුකාරයන් බවට පත්වෙන්න. තමන්ට පැමිණි වේදනා පීඩාවලදී උන්වහන්සේ දෙවියන් වහන්සේට දොස් නොතබා ඒ වේදනා තුලින් ගමන් කරලා ඒක ජයගත්තාක් මෙන් නුඹලාට පැමිණ වේදනා පීඩා හරහා යටහත් සිතින් යාඥාවෙන් යුක්තව දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න නොකර ගමන් කරන්න. එලෙස ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීමේ පංගුකාරයන් බවට පත් වෙන්න. එලෙස මීළඟට පැමිණෙන පාස්කු සමයට ලෑස්ති වෙන්න. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා ස්වාමීනි. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා ස්වාමීනි. අපි නමස්කාරයෙන් ඔබගේ පාද පාමුලට එනවා. ඔබට ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. බොහෝ සභාවන් වල මේ කුරුසපත් වීම සහ පූජාවන් සිහි කිරීම සඳහා විවිධ කාරණා මේ කාලේ ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ සියල්ලට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයගෙන අපට පෙරටුවෙන් ගමන් කරලා ගැලවෙන්නට අවශ්‍ය මාර්ගය උන්වහන්සේ සකස් කළා. දැන් අපි උන්වහන්සේගේ පසුපස ගොස් ඒ දුන්න ගැලවීම ස්ථීර කරගන්න ඕන. අපේ පුද්ගලික දේවල්, පුද්ගලික තරහමරහ, පුද්ගලික ප්‍රශ්න, පුද්ගලික අපහසුතාවයන් ගැන හිත කරදර වෙන්නේ නැතුව මේ කාලේ ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීමේ පංගුකාරයන් වෙන්නට අවශ්‍යයි. වැරදි තේරුම් අරගෙන අන් අයව නිවැරදි කරන්න ප්‍රථමයෙන් අපේ වැරදි තේරුම්ගෙන පසුතැවිල්ලට සුදුසු ඵල අප තුල උපදවා පෙන්වන්නට අවශ්‍යයි. හලෙලූයා. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා ස්වාමීනි. ඔබගේ පාද පාමුලට පැමිණෙනවා ස්වාමීන් වහන්සේ. වේදනා සිත පුරවන්න එපා. මැසිවිලි මත පුරවන්න එපා. වේදනා සිත පුරවන්න එපා. මැසිවිලි මුව මත තවරන්න එපා. කොඳුරන සිත මැඩ සිනහා පපා. සැනසෙන් සැනසන්න සැනසෙන්න සනසන්න. ජේසුනී ඔබ ඉස්සර වෙලා කුරුසයක් ගෙන ගමන් කළා. පසු පසින් එන මා දෙස බලා සිනාසීමා සවිමත් කළා. ජේසුනී ඉස්සර වෙලා කුරුසයක් ගෙන ගමන් කළා. පසු පසින් එන මා දෙස බලා සිනාසීමා සවිමත් කළා. අවංක සිතින් පසුතැවෙන්න.
පසුතැවිල්ලට සුදුසු ඵල ඉපදෙන පිණිස යාඥාවේ නිරත වෙන්න. ක්‍රියා නිවැරදි කරගන්න. ඔබ පසුතැවිලා ඔබ තුල තිබුණු වරද නිවැරදි කරගත්ත බව අන් අයට පෙනෙන්න සලස්වන්න. නිවැරදි ක්‍රියාවෙහි නිරත වෙන්න. ඔබ වටේ ඉන්න අය දකින්න ඕන ඔබ වෙනස් වෙලා. ඔබ හිත ඇතුලේ අතීතයේ තිබුණු වැරදි පාප ස්වરૂප අපවිත්‍රකම් දැන් ඔබ තුල නැති බව ඔබේ පවුලේ අය, ඔබේ වටේ ඉන්න අය, ඔබේ සභාවේ ඉන්න අය දකින්න ඕන. ඒ තුලින් දෙවියන් වහන්සේට ගෞරවය යන්න ඕන. පසුතැවිල්ලට සුදුසු ඵල නුඹලාගෙන් අන්‍ය මනුෂ්‍යයන් දකින්න අවශ්‍යයි. අන්ධකාරයේ තිබෙන තැනට නුඹගෙන් ආලෝකය එලෙස විහිදෙන්නට අවශ්‍යයි. අනිත් මිනිස්සු තමන්ට පැමිණෙන වේදනා ගැන දුක් වෙවි විවිධ මාර්ග හොය දෙවියන් වහන්සේව අතහැරලා යන කාලේ ඔබ ක්‍රිස්තුස් වහන්සේ මෙන් උන්වහන්සේගේ දුක් ප්‍රාප්තියට පංගුකාරයන් බවට පත් වෙන්න ඕන මේ චතාරිකේ. ඔබ උන්වහන්සේ සමග දුක් විඳීමට පංගුකාරයන් වන්නේ නම් උන්වහන්සේගේ පුත්‍රකමටත් නුඹට පංගුකාරකම ලබනවා. තවද දරුවෝ නම් උරුමකාරයෝය. දෙවියන් වහන්සේගේ උරුමකාරයෝය. ක්‍රිස්තුස් වහන්සේ හා සමග හවුල් උරුමකාරයෝය. උන්වහන්සේ හා සමග මහිමය ලබන පිණිස උන්වහන්සේ සමග දුක් විඳිමු නම් මෙසේ වන්නේය. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. නමස්කාර වේවා නමස්කාර වේවා. අපේ ආදර්ශය උන්වහන්සේ. අපේ ආදර්ශය ජේසුස්. උන්වහන්සේ හැර වෙන දෙවි කෙනෙක් අපට නැත. උන්වහන්සේ තමයි අපේ රජු මහෝත්තම දෙවියන් වහන්සේ. ඔබගේ පුත්‍රයාගේ මාර්ගයේ පැමිණෙන්නට අපිට උදව් කරන්න. සැබෑ පසුතැවීමෙන් ඒ කුරුස පූජාවට යුතු ගෞරවය දෙන්නටත්, සැබෑ පසුතැවීමෙන් නැවත හැරෙන්නටත්, ඔබ අපට දී තිබෙන අධික කරුණාව හැරෙන්නට දී තිබෙන කාලය අතපසු නොකර ඒක සුළු නොකර නැවත හැරියෙන්නටත්, සැබෑ බැටළුවන් මෙන් හැරියෙන්නටත් කරුණාව දුන මැනව ස්වාමීන් වහන්සේ. පසුතැවිල්ලට සුදුසු ඵල ඉදිරි කාලයේ අපගේ ජීවිතය තුලින් අන් අයට දකින්නට සැලැස්සුව මැනව පියාණනි. එලෙස ක්‍රියා කරන්න අපිට ශක්තිය දෙන්න අපිව වෙනස් කරන්න. ක්‍රිස්තුස් වහන්සේ මෙන් තමකම නසාගෙන තම කැමැත්ත අතහැර ඒ දුක් විඳීම අපිට උරුම නම් මේ කාලේ ප්‍රශ්න තුලින් යාමට ඔබ ඉඩ දීලා තිබෙනවා නම් ප්‍රශ්න නොකර ජේසුස් මෙන් එම වේදනාව තුලින් යන්නට අපිව මේ කාලේ සවිමත් කළ මැනව ස්වාමීන් වහන්සේ. අන්දේවිවරු හෝ වෙනත් වටිනා දෙයක් නෑ කිසි. ඔබ පමණයි සදා මාත් මේ මිදු ස්වාමී. අන්දේවිවරු හෝ වෙනත් වටිනා දෙයක් නෑ කිසි. ඔබ පමණයි සදා මාත් මේ මිදු ස්වාමී. අන්දේවිවරු හෝ වෙනත් වටිනා දෙයක් නෑ කිසි. ඔබ පමණයි සදා මාත් මේ මිදු ස්වාමී. ඒ නාමයටයි පුදන්නේමා මගේ සිහල්. ඒ නාමයට පුදන්නේමා මගේ සිහල්. ඔසවන්නේ මේ මා දැත දැත් නමදින්නටා දීවාති දෙව් මහදේහි රජීද ජේසුස් වේ. මහදේහි රජීද ජේසුස් වේ. මහදේහි රජීද ජේසුස්. ඔබට නමස්කාර වේවා. සියලු මහිමයත් ගෞරවයත් ඔබට දෙමින් ඔබගේ පාද පාමුලට දැන් අපි පැමිණෙනවා ස්වාමීනි.
අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේට යටහත්ව ස්තුතිවන්ත වෙමු. උන්වහන්සේ අද අපට ලබා දුන් මඟ පෙන්වීම ගැන අපි ස්තුති කරලා දැන් යාඥා කරමු. මේ යාඥාවෙන් පසුව අද සේවය ගැන මොන හරි ප්‍රශ්නයක් තිබෙනවා නම් Google Meet වලින් සම්බන්ධ වෙන අයට නතර වෙලා ඒවා කතා කරලා යන්න පුළුවන්. අපි දැන් මේ කාලය අවසන් කරලා යාඥා කරමු. හලෙලුයා සුති වේවා ප්‍රශංසා වේවා. ශ්‍රීමාන බලවත් දෙවියන් වහන්සේ අදත් ස්වාමීන් වහන්සේ අපි ඔබ වහන්සේගේ පාමුල නිරාකරණයට වැඩි සිටියා ස්වාමීනි. අද දවසේ අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. ඔබ වහන්සේ අපිට කතා කළ බැවින් ස්වාමීන් වහන්සේ අපි චාතාරික සමයක ඉන්නවා ස්වාමීන් වහන්සේ. අපි පාස්කුවක් ගැන බලා සිටිනවා. නමුත් ස්වාමීනි ඔබ වහන්සේ අපිට කතා කරන්නේ අපි තාමත් මේ පසුතැවිලි අපේ ජීවිත තුළ තියනවාද කියලා. අපි පාපයට සමාව ගන්නවා කියලා නිතරම අපි වචනයෙන් කියනවා. නමුත් සැබෑ පසුතැවිල්ලක් කොයි ලෙසද වෙන්න ඕනි කියන එක ඔබ වහන්සේ අද දවසේ අපිට කතා කරා. ඒ සැබෑ පසුතැවිල්ලේ ඵල අපි තුල උපදවාගෙන අන් අය ඉදිරියේ අපි යහපත් දරුවන් වෙන යහපත් සාක්ෂිමත් දරුවන් වෙන ඔබ වහන්සේගේ චරිත ගුණාංග අපි පෙන්වමින් අපි ඉදිරිපත් වෙන්න ඕන බව ඒ වෙලෙස අපි පෙනී සිටින්න ඕන බව ඔබ වහන්සේට කතා කරනවා ස්වාමිනේ. තවත් අපිට බොහෝ අයට ඒ තැනට ගොඩ නැගින්න බැරුව ගියා නම් ස්වාමිනේ ඔබ වහන්සේ අප අනුකම්පා කරන්න. ඔබ වහන්සේ අද එක් එක්කෙනාට ඔබ වහන්සේ කතා කරලා තියෙනවා. අපි තම තමුන්ට අද ඇඟිල්ල දික් කරගන්න යනවා. අපි තුල මේ දේවල් තියනවාද කියලා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ තව බොහෝ කාලයක් බලාගෙන ඉන්නේ. ඔබ වහන්සේගේ අතේ කුල්ල තියනවා ස්වාමිනේ. ඔබ වහන්සේ දැන් පොළමින් සිටිනා කාලයයි මේ වෙනකොටත් බොහෝ අය දැන් වැටිලා ගිහිල්ලා හැලිලා ගිහිල්ලා ස්වාමීන් වහන්සේ හතරසක් දෙනෙක් ඉතුරුව සිටිනවා. ඔබ වහන්සේ බලා සිටිනවා. ඒ අයගෙන් කවුද ගොඩ නැගෙන්නේ? ඒ අයගෙන් කවුද ඔබ වහන්සේ තුලට පැමිණෙන්නේ කියලා ස්වාමීන් වහන්සේ. ස්වාමිනේ ඔබ වහන්සේගේ කරුණාව අපට අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ අපට උපකාර කළ මැනව ස්වාමී. ඔබ වහන්සේ ඊළඟ මුද්‍රාවල් කඩන්න බලා සිටිනවා. තාවත් ඔබ වහන්සේට ඒකට බැරි වෙලා තියෙන්නේ අපිව ඔබ වහන්සේ ඒ ගොඩ නැගීම තුළින් අපිව හරියාකාරව දකින්නේ නැහැ. ඔබ වහන්සේ කැමති නැහැ අපිව දාලා යන්න. ඔබ වහන්සේ සමග ඉන්නවා දකින්න එක තමයි ඔබ වහන්සේගේ කැමැත්ත ස්වාමීන්. ඒ නිසා ඔබ වහන්සේගේ දේව පුත්‍ර භාවය අපිට දී තිබුණත් ස්වාමීන් වහන්සේ අපි තවත් ඔබ වහන්සේ සමග දුක් විඳිය යුතුයි. ඒ දුක් විඳීමට අපි පංගුකාරකම් ලබා ගනිමින් ඔබ වහන්සේ සමග මහිමයට එන්න ඕනේ ස්වාමී. මහිම ස්ථානවල අපි උරුම කරගන්න නම් මේ දුක් විඳීමේ ජීවිතයක අපි මේ පංගුකාරකම ලබාගෙන එන්න අපට කරුණාව දෙන මැනව ස්වාමීන් වහන්සේ. අපි මේ ගොඩ සභාවක් ලෙස ස්වාමී අපි ගොඩ නැගීගෙන යනවා. අපිට නිතරම මේ සම්බන්ධව වචන ඇසෙනවා. නමුත් බොහෝ අය කසන කන් ඇතුව ඉන්න අය වචනයට ස්වාමීනි වචනේ තුල තම තමුන්ම පවිත්‍ර කරගෙන ඒ ඵල උපදවා ගන්න ඉතාමත් ස්වල්පයි ස්වාමීන්. නමුත් අනුකම්පා කරන්න ස්වාමීන්. හැම කෙනෙක් ගැනම අනුකම්පා කරන්න. හැම කෙනෙක්ම කැමති ඔබ වහන්සේ තුලට එන්න ඔබ වහන්සේව දකින්න කැමති. නමුත් බොහෝ විට වෙලා තියෙන මේ ජීවිත පවත්ව ගන්න බැරි එකයි. ඒකට ඔබ වහන්සේ අදත් කරුණාව දුන මැනව ස්වාමීන් වහන්සේ. බලවත් පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ මේ ප්‍රකාශ කරන වචනේ අපි හරියට දැනගෙන ස්වාමීන් වහන්සේ ඒ සියලු දේ පවත්වගෙන ඔබ වහන්සේගේ උස මහතේ ප්‍රමාණයට අපිට හැඩ ගැහෙන්න වර්ධනය වෙන්න කරුණාව දුන මැනව ස්වාමීන් වහන්සේ. බලවත් පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ ඒ සුද්ධ ලේවල නාමෙන් ස්වාමීන් කල්වාරි පූජාවේ නාමෙන් අපව නිදහස් කරන්න කියලා අදත් ඉල්ලනවා ස්වාමීන්. ඔබ වහන්සේගේ පූජාව තුළින් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දරුවන්ට නිදහස දී තිබුණත් ස්වාමීනි අපි ඒ තුලට පැමිණියේ නැත්නම් අපිට ඒක ලබා ගන්න බෑ. අපි ඒ වචනයට කීකරුනේ නැත්නම් අපි ඒ විදියට දුක් විඳගෙන ඔබ වහන්සේත් එක්ක ආවේ නැත්නම් අපිට ඒවා නිෂ්ඵල වෙනවා ස්වාමීනි. නිසා අපි මේ නිෂ්ඵල මාර්ගයක දුවන්නා වූ සෙනඟක් හැටියට නෙමේ ස්වාමීන් වහන්සේ. අපි ඵල සහිත ගමනක් යන්න අපේ සදාකාල උරුමය ඔබ වහන්සේ අපිට දුන්නා වූ සැලැස්ම ඉෂ්ට කරගෙන ඔබ වහන්සේගේ සැලැස්මට පැමිණ මේක ජය ගන්න අප සියලු දෙනාට අදත් උපකාර කරන්න ස්වාමීන් වහන්සේ. බලවත් දෙවියන් වහන්සේ අර්ථවත් පාස්කුවක් සැමරීම සඳහා අද දවසේ සිට ස්වාමීන් වහන්සේ අපි එකිනෙක අපි තුල තියෙන වැරදි වැටහීම් වැරදි දේවල් ඒ සියල්ල හඳුනාගෙන ඒ සැබෑ පශ්චාත්තාපය තුලින් සැබෑ ඵල උපදවා ගන්න ඒ ශුද්ධාත්ම ඵල උපදවා ගන්න අපට උපකාර කරන්න ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ අපිට බැරි වෙනකොට ශුද්ධාත්මන් වහන්සේ අප සමග සිටීමෙන් අපව ශක්තිමත් කරනවා. ඒ නිසා ස්තුති කරනවා ස්වාමීන් මේ ආඥාව තුළින් ශුද්ධාත්මන් වහන්සේ අද දවසේ අපි සමග සිටීමෙන් අපිව ධෛර්යමත් කරන්න ශක්තිමත් කරන්න ස්වාමීන් වහන්සේ. බලවත් ලෙස ස්වාමීන් වහන්සේ අපේ ජීවිත තුළ ඔබ වහන්සේ ක්‍රියා කළ මැනව
සියලු දෙනාම ඔබ වහන්සේගේ ශුද්ධ දෑතට බාර කරනවා. ස්වාමීනි අද දවස පුරාටම ඔබ වහන්සේත් සමග ගත කරමින් මේ කාලය ස්වාමීනි අර්ථවත් ලෙසම අද ඒ ප්‍රකාශ කරා වචනේ මෙනෙහි කරමින් තවතවත් අපිව ශුද්ධ පවිත්‍ර කරගෙන පසුතැවිල්ලෙන් ඔබ වහන්සේත් එක්ක ගමන් කරන්න අපට උපකාර කරන්න ස්වාමීන් වහන්සේ මේ සියල්ල ඔබ වහන්සේගේ ශුද්ධ දෑතට බාර කරන්නේ අපගේ ගැලවුම්කාර නාසිය ක්‍රිස්තුස් වහන්සේගේම උතුම් නාමයෙන් ආමෙන්. Amen. Amen. Amen.